समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस् सुनन्तो सग्गमुखदं धम्मसवन कालो अयं भदन्ता धम्मसवन कालो अयं भदन्ता धम्मसवन कालो अयं भदन्ता नमो तस् भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस् भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस् भगवतो अरहतो सम्मा सम्बुद्धस्स संदिट्टिको धम्मो तिभन्ते उच्यते कित्तावतानुको भन्ते संदिट्टिको धम्मो होति अकालिको एहि पस्सिको ओपनैको पच्चत्तं वेदितव्यो विඤ්ඤෝहीति කැනඩාවේ කැල්ගරි එහිපස්සිකෝ විහාරස්ථානයේ පේරපිටියේ සෝමානන්ද හාමුදුරුවන් වහන්සේගෙන් අවසරයි සද්ධාවන්ත පින්තුනි අද දවසේ අපේ ධර්ම දේශනාව ආරම්භ කරන්නට සූදානම් වෙන්නේ සෝමානන්ද හාමුදුරුවෝ සිහිපත් කළා වගේ හෙට දවසේ සවස් භාගයත් අනිද්දා දවසමත් අපි මේ දහම් වැඩසටහන සිද්ධ කරන්නට බලාපොරොත්තු වෙන නිසා ඒ දවස් දෙකේ සබ්බාසව සූත්‍රයේ මූලික කොටගෙන නිවන් මඟ සඳහා අපි මනසින් කළ යුත්තේ කෙසේද කියන කාරණා පිළිබඳව සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙනවා. ඊයේ දවසේ අපි විශේෂයෙන් පැහැදිලි කළා මේ දහමින් අපට පිහිට ලැබෙන්නේ කොයි විදිහෙන්ද පිහිට නොලැබෙන්නේ කොයි විදිහෙන්ද ධර්මයේ පුහුණු කරලත් අපට පිහිටක් නොලැබෙනවා කියලා හිතෙනවා නම් ඒ කුමන හේතු නිසාද කියන බව පැහැදිලි කරමින් විද්‍යාව සහ චරණය පිළිබඳව ප්‍රමාණවත් වැටහීමක් ඇති කරගෙන ධර්මයේ ප්‍රගුණ කළ යුතු බව අපි ඊයේ ධර්ම දේශනාවේදී සාකච්ඡා කළා. අද ධර්ම දේශනාවේදී ඊට සමීප කාරණයක් මූලික කොටගෙන ධර්ම කාරණා පැහැදිලි කරන්නට අදහස් කළේ මූලික කරුණු සිතෙහි ධාරණය කරගෙන ඉන් ඔබට අපේ ධර්ම කරුණු සාකච්ඡා කිරීම වඩාත් ඵලදායක වෙන නිසා. ඒ නිසා අද ධර්ම දේශනාවේදී අපි මාතෘකා කරගත්තේ අංගුත්තර නිකායේ චක්ක නිපාතේ කියන්නේ කරුණු 6 බැගින් සඳහන් වෙන සූත්‍ර දේශනා අතර සම්දිට්ඨික සූත්‍රය. සම්දිට්ඨික කියලා කියන්නේ සාන්දෘෂ්ටික තමන් විසින් නැත්නම් මේ ජීවිතේම තමන්ට ප්‍රතිඵල අත්දකින්නට පුළුවන්. ඊබඳු දහමක් තථාගතයන් වහන්සේ දේශනා කරා. මේ සූත්‍ර දේශනාව බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මෝලිය සීවක කියන පරිබ්‍රාජකයා බුදුරජාණන් වහන්සේගෙන් ඇසූ පැනයක් මූලික කොටගෙන මෝලිය සීවක පරිබ්‍රාජකයා බුදුරජාණන් වහන්සේ වෙත පැමිණිලා විමසනවා
සම්දිට්ඨිකෝ ධම්මෝ භන්තේ උච්චති. ස්වාමීනි මේ ධර්මයේ සාන්දෘෂ්ටිකයි කියලා කියනවා. ඒ කියන්නේ මේ ලෝකයේදීම තමන්ට ප්‍රතිඵල අත්දකින්නට පුළුවන් ධමයක් අවබෝධ කරන්නට පුළුවන් ධමයක් කියලා පැහැදිලි කරනවා. කිත්තාවතානුකෝ භන්තේ සම්දිට්ඨිකෝ ධම්මෝ හෝති. ස්වාමීනි මොන විදිහෙන්ද මේ ධර්මය සාන්දෘෂ්ටික වෙන්නේ? මොන විදිහෙන්ද ප්‍රතිඵල අත්දකින්නට පුළුවන් වෙන්නේ? මේ ජීවිතයේ ඵල දකින්නට පුළුවන් ධමයක් කියලා කියන්නේ කවර කාරණා නිසාද? ඊළඟට මෝලිය සීවක පිරිවැජි අහනවා ඒ වගේම මේ ධර්මය අකාලිකයි ඒහිපස්සිකයි ඕපනයිකයි පච්චත්තං වේදිතබ්බ විඤ්ඤූහි නුනත්තන් විසින් Tamanගේ නුවණින් ප්‍රත්‍යක්ෂ කොට දත හැකි කියන මේ ගුණාංග වලින් ධර්මයේ පැහැදිලි කරනවා. ඒ කවර ආකාරයෙන්ද කියන බවයි මේ මෝලිය සීවක පිරිවැජිය බුදුරජාණන් වහන්සේගෙන් විමසන්නේ. මේ කාරණා ටික අපි නිතර අහලා තියෙන නිසා අපිට පළපුරුදුයි. සම්දිට්ඨිකෝ බුදුරජාණන් වහන්සේගේ ධම ස්වාක්ඛාත කියලා කියන්නේ මනවින් දේශනා කරන ලද වෙනත් ශාසනවල වෙනත් ශාස්ත්‍රවරුන්ගේ ධර්මයන් බොහෝ දෙනා අනුගමනය කළාට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මනවින් දේශනා කරන ලද ධමයක් නොවේ. එයි නිවන් මඟ ඉලක්ක කරගෙන සැබෑවටම කෙලෙස් දුරු කරන්නට පුළුවන් ප්‍රතිපදාවක් ඒවාෙහි පැහැදිලි කරන්නේ නැහැ. බොහෝ දෙනා කැපවීමෙන් පුරුදු පුහුණු කළාට අවසානයේ ඒ අපේක්ෂා කරන ඉලක්කයට යන්නට පුළුවන් කමක් නැහැ. හොඳ පරමාර්ථ ඉදිරිපත් කළා වුණාට ඒකට ගැළපෙන පැහැදිලි වැඩපිළිවෙලක් ඒවාෙහි නැහැ. දැන් අද වුණත් අපිට පේනවනේ සමහර දර්ශනවාද තියෙනවා මහා ගැඹුරින් ජීවිතය ගැන ලෝකයේ පිළිබඳව විවරණය කරනවා. නමුත් ඒවා ප්‍රායෝගික නැහැ. මිනිසුන්ට ප්‍රායෝගිකව පුරුදු පුහුණු කරලා ඒ කියන தත්ත්වය ගොඩනගන්නට පුළුවන් දේවල් නෙමෙයි. ඉතින් එහෙමනම් ඒ ගැඹුරු දර්ශනයක් ගොඩනැගුවයි කියලා ගැඹුරු තර්කවාද කළයි කියලා තේරුමක් නැහැ. ප්‍රායෝගිකව පුහුණු කරන්නට බැරි නම්. ඉතින් බුදුරජාණන් වහන්සේගේ දහම ලෝකයේ පිළිබඳව ගැඹුරු දර්ශනයක් පෙන්වා දෙනවා වගේම මේ ලෝක ස්වභාවයේ තේරුම් අරගෙන සියලු දුක් වලින් නිදහස් වෙන ක්‍රමයක් තථාගතයන් වහන්සේ පැහැදිලි කරනවා. ඒතකොට ඒක නිකන් හුදෙක් මති මාත්‍රයක් පමණක් නෙමෙයි, කල්පිතයක් නෙමෙයි, ප්‍රායෝගිකව ඕනම කෙනෙකුට අත්දකින්නට පුළුවන් විදිහේ වැඩපිළිවෙලක් බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඒ නිසා තමයි මේ ධර්මයේ ස්වාක්ඛාතයි මනාකොට දේශනා කරලා තියෙනවා. පැහැදිලි ඉලක්කයක් පෙන්නලා තියෙනවා. ඒ ඉලක්කයට යන්නට නිවැරදි ගමන් මඟක් බුදුරජාණන් වහන්සේ පැහැදිලි කළා. ඒ නිසා ධර්මයේ ස්වාක්ඛාතයි. සම්දිට්ඨික සාන්දෘෂ්ටික කියලා කියන්නේ මේ ජීවිතේම Tamanට අත්දකින්නට පුළුවන්. ආයි මරුණට පස්සේ ඊළඟ භවයක ලැබෙන විපාකයක් පිළිබඳව එහෙම කරන ප්‍රකාශනයක් නෙමෙයි. ඒ වගේම වෙන කෙනෙකුගෙන් අහගෙන දැනගන්නට ඕන දෙයක් නෙමෙයි. Tamanට මේ ජීවිතේම අත්දකින්නට පුළුවන් විදිහේ ධර්මයකයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. සම්දිට්ඨිකෝ. ඊළඟට අකාලිකෝ කියලා කියන්නේ කල් නොයවාම. ඒ කියන්නේ අකාලික කියන එක සමහරු තරමක් වරදවා වටහා ගන්නවා. අතීතයටත් අනාගතයටත් වර්තමානයටත් කොයි කාලයටත් ගැලපෙනවා කියන එක. නෑ, ඒක නෙමෙයි අකාලික කියන්නේ. ඒ අදහසින් කියනවනම් ඒකට කිව යුත්තේ සර්වකාලිකයි කියලා. ඒ කියන්නේ සියලු කාලයටම උචිතයි. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ සර්වකාලීන ගුණයකුත් තියෙනවා. නමුත් මේ ධහම විස්තර කරන පාඩේහි දක්වන්නේ අකාලික කියන වචනේ. අකාලික කියලා කියන්නේ හේතුව ජනිත කළ තැන කල් ඉක්මන්නේ නැතිව ඒ මොහොතේම ඵලය ලැබෙනවා කියන එක. අපි ඊයේ ධර්ම දේශනාවේදී සාකච්ඡා කළේ යම් හේතුවක් ජනිත කළා නම් ආයේ ඵලය නොලැබී යන්නේ නැහැ. ඒක ඒ මොහොතේම ලැබෙනවා. හේතුව ජනිත කළාට පස්සේ ඵලය බොහෝ කාලයක් ප්‍රමාද වෙන්නේ නැහැ. මේ කතා කරන්නේ මානසික ධර්ම පිළිබඳව. දැන් කුසල කර්ම විපාකයන් පිළිබඳව කතා කරනකොට නම් ditta ධම්ම වේදනීය වශයෙන් විපාක දෙන කොටසක් තියෙනවා. උපපජ්ජ වේදනීය වශයෙන් ඊළඟ භවයේ විපාක දෙන කොටසක් තියෙනවා. අපරාපරිය වේදනීය වශයෙන් නිවන් දකින්නකම් විපාක දෙන කොටසක් තියෙනවා. ඒ කුසල කර්ම විපාකවල. මේ කතා කරන්නේ මනෝභාවයන් පිළිබඳව
යම්කිසි කෙනෙක් මාර්ගසිත ඇති කළා නම් එසැනින්ම ඵලසිත ඇති වෙනවා. ඒ කියන්නේ සෝවාන් මාර්ගඥානෙ ලැබුවා නම් එසැනින්ම ඵලසිත ලැබෙනවා. එහි ඵලය, ඒ නිවීම, ඒ මොහොතේම අත්දකින්නට පුළුවන්. ඒකට ආයේ කල්ගත වෙන්නේ නැහැ. ඉන් මෙපිට ගත්තයින් පස්සේ කරුණාව මෛත්‍රිය ඇති කරන්නට අදාළ හේතු ජනිත කළොත් ඒ මොහොතේ මේ කරුණාව මෛත්‍රිය ජනිත වෙනවා. ඒකේ සුවය මනසට දැනෙනවා. ඒ වගේම ද්වේෂය දුරු කරන්නට අවශ්‍ය හේතු සම්පාදනය කළොත් ඒ මොහොතේම ද්වේෂය දුරු වෙනවා. ඒකේ සුවය සහනය Tamanට අත්දකින්නට පුළුවන්. අන්න ඒ විදිහට බුදුරජාණන් වහන්සේ දේශනා කරන අකාලිකෝ හේතුව ජනිත කළ සැනින්ම ඵලය ලැබෙන විදිහේ දහම් මාර්ගයක් බුදුරජාණන් වහන්සේ දේශනා කරා. ඊළඟට ඒහි පස්සිකෝ ඕනම කෙනෙකුට ඇවිත් පුහුණු කරලා යෙදිලා බලන්නට ආරාධනා කරන්නට පුළුවන්. මෙහෙම වෙයිද දන්නේ නැහැ. මට විතරක් හරි ගියාට අනිත් අයට හරියන එකක් නැද්ද දන්නේ නැහැ. එහෙම හිතන්නට දෙයක් නැහැ. ඕනම කෙනෙක් හරියට එහි යෙදුනොත් ඒකාන්තයෙන් ප්‍රතිඵල Tamanට ප්‍රත්‍යක්ෂ කොට දකින්නට පුළුවන්. ඒ බඳු දහමකුයි මේ දහම. ඒ නිසා ඒහි පස්සිකෝ ඇවිත් යෙදිලා පුහුණු කරලා ක්‍රියාත්මක වෙලා බලන්න කියලා ආරාධනා කරන්න පුළුවන්. ඒක මේ ටික දෙනෙකුට විතරක් වැටහෙන, එහෙම නැත්නම් අනිත් අයට ඒක ප්‍රායෝගික නොවන එහෙම গুপ্ত ගූඪ ක්‍රමයක් නෙමෙයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. යෙදෙනවා නම්, ක්‍රියාත්මක වෙනවා නම් ඒ ඕනම කෙනෙකුට අත්දකින්නට පුළුවන්. යෙදෙන්නේ නැතිනම්, ක්‍රියාත්මක වෙන්නේ නැතිනම් ඉතින් එහෙම ප්‍රතිඵලයක් දකින්නට බෑ. ඒක ඉතින් කවර කාරණයක් පිළිබඳ වුණත් එහෙමනේ. ඒ නිසා හරියට යෙදෙනවා නම් ඒ ඕනම කෙනෙකුට ප්‍රතිඵල දකින්නට පුළුවන් නිසා ඇවිත් යෙදිලා බලන්න කියලා ආරාධනා කරන්නට සුදුසුයි. ඒහි පස්සිකෝ පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤෝහි ඥානවන්තයින් විසින් Tamanගේ නුවණින්ම ප්‍රත්‍යක්ෂ කරන්නට පුළුවන්. ඒ කියන්නේ අනුන් කියනවා අහලා ඒ මත විශ්වාසය තියන්නට ඕන නැහැ. Tamanටම ප්‍රත්‍යක්ෂ කරන්නට පුළුවන්. ඒ බඳු දහමකුයි බුදුරජාණන් වහන්සේ දේශනා කරා. එතකොට දැන් වර්තමානයේ අපි ඊයේත් සඳහන් කළා විවිධ තර්ක විතර්ක වාද විවාද ධර්මයේ පිළිබඳව ඇති වෙන බව අපට පේනවා. ඒ බඳු තැන්වලදී අපි විශේෂයෙන්ම සිහි කරන්නට ඕන කාරණේ තමයි මේ ධර්මය හුදෙක් තර්ක විතර්ක වාද විවාද කරන්නට නෙමෙයි, ඇවිදින් යෙදිලා Tamanගේ ප්‍රඥාවෙන් ප්‍රත්‍යක්ෂ කරන්නට පුළුවන් ධම. ඒ නිසා ධර්මය පිළිබඳව අපි කතා කරනකොට අපට වැදගත් වෙන්නේ මේක මොන පොතේද තියෙන්නේ, කවුද දේශනා කළේ කියන කාරණාවලට වඩා ඒවා අපට වැදගත් වෙන්නේ ශාස්ත්‍රීය අධ්‍යයනයක් කරනවා. කවුද මේක මුලින්ම දේශනා කරලා තියෙන්නේ, මොන පොතේද මේක සටහන් වෙන්නේ, මේකේ මූලාශ්‍රය මොකක්ද කියලා හොයන්නට වෙන්නේ ශාස්ත්‍රීය අධ්‍යයනයකදී. අපිට නිවන් මඟ සම්බන්ධව වැදගත් වෙන්නේ ප්‍රායෝගික භාවිතය. ඒ ප්‍රායෝගික භාවිතය තුළ අපිට ප්‍රායෝගික ප්‍රතිඵල දැනෙනවා නම් ඒ දහම් මඟ අපිට ඉදිරියට පුහුණු කරන්න පුළුවන්. දැන් එතකොට මේ මෝලිය සීවක පරිබ්‍රාජකයා බුදුරජාණන් වහන්සේගෙන් විමසන්නේ, ස්වාමීනි ධර්මයේ සාන්දෘෂ්ටිකයි කියලා කියනවා. කොපමණකින්ද ධර්මයේ සාන්දෘෂ්ටික වෙන්නේ? කොහොමද අපි මේක හඳුනගන්නේ කියන බවයි බුදුරජාණන් වහන්සේගෙන් විමසන්නේ. එහෙම විමසනකොට බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා, මෝලිය ඔබට මෙහෙම දෙයක් දැනෙනවද? ඒ කියන්නේ සන්තංවා අජ්ජත්තං ලෝභෝ අත්තිමේ අජ්ජත්තං ලෝභෝති පජානාති. සීවක ඔබට දැනෙනවද ඔබේ සිතේ ලෝභය තියෙනවා නම් මගේ සිතේ ලෝභය තියෙනවයි කියලා ඔබට දැනෙනවද? සීවක කියනවා, ඔව් ස්වාමීනි මගේ සිතේ ලෝභය හටගත්තාම ලෝභය තියෙනවයි කියන බව මට දැනෙනවා. අසන්තං වා අජ්ජත්තං ලෝභෝ නත්තිමේ අජ්ජත්තං ලෝභෝති පජානාති. සීවක ඔබේ සිතේ ලෝභය නැතිනම් මගේ සිතේ දැන් ලෝභය නැහැ කියන බව ඔබට දැනෙනවද? ස්වාමීනි ඔබට දැනෙනවා. එහෙමනම් ඒක තමයි මේ ධර්මයේ සාන්දෘෂ්ටිකයි අකාලිකයි ඒහිපස්සිකයි කියලා පැහැදිලි කරන්නේ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒ කියන්නේ ලෝභ සිතක් ඇති වුනහම දැන් ලෝභ සිත ඇති වෙලා තියෙනවා. ඒකෙන් මගේ මනසට පීඩාවක් දැනෙනවා කියලා Tamanට පැහැදිලිව අත්දකින්නට පුළුවන් නම් ඒ ලෝභය දුරු කරගත්තයින් පස්සේ ලෝභය දුරු වීම නිසා අර මෙතෙක් තිබිච්ච පීඩාව දුරු වුණා. ඊට වඩා සහනයක්, සැහැල්ලුවක්, සුවයක් දැනෙනවා කියලා ඔබට පැහැදිලිව අත්දකින්නට පුළුවන් නම් ඒ නිසා තමයි මේ ධර්මය සාන්දෘෂ්ටිකයි
ඒහිපස්සිකයි ඕපනයිකයි කියන මේ ගුණාංග වලින් පැහැදිලි කරන්න කියන බව බුදුරජාණන් වහන්සේ දේශනා කළා. දැන් මේ කාරණය අද ධර්ම දේශනාව සඳහා අපි මාතෘකා කරගත්තේ පිනතුනේ මේ ධහම පිළිබඳව අපි කොතේකුත් කතා බහ කළා වුණත් මේ ධර්මය සමහර වෙලාවට නෙමෙයි බොහෝ වෙලාවට අපිට දැක ගන්නට අමාරු වෙන්නේ දුෂ්කර වෙන්නේ කුමක් නිසාද? දැන් අපි ධර්මයේ පිළිබඳව නොඑක් වෙලාවට කතා කරනවා, දහම් පොතපත කියවනවා, ඒ වගේම ධර්ම දේශනා ශ්‍රවණය කරනවා. ඒ ධර්ම දකින්නට අපහසු වෙන්නේ කුමක් නිසාද? ඒකට ප්‍රධාන හේතුවක් තමයි ඒ ධර්මයේ සැබවින්ම ලෝකයේ තුල ප්‍රකට වෙන අවස්ථාව අපට ඊතරම් ප්‍රියමනාප සතුටුදායක අවස්ථා නෙමෙයි. ඊබඳු අවස්ථාවල එළමෙන්නේ. ඒ කියන්නේ දැන් අපි හිතමුකෝ මේ ධර්ම කාරණා අහනකොට අපට බොහොම පහසුවෙන් වාඩි වෙලා අහගෙන ඉන්නට පුළුවන්. නමුත් ඒවා අත්දැකීම් හැටියට මතුවෙනකොට ඒ තරම් සුවදායක තත්ත්වයක් නෙමෙයි. උදාහරණයක් හැටියට කිව්වොත් අපි හිතමු නිවන් දකින්නට අපි චතුරාර්ය සත්‍යනේ අවබෝධ කළ යුත්තේ. දැන් අපි පින්කම් කරලා ප්‍රාර්ථනා කරනවා මටත් මේ ජීවිතේම චතුරාර්ය සත්‍ය අවබෝධ වෙන්නට කියලා. එතකොට චතුරාර්ය සත්‍යයේ පළවෙනි සත්‍ය දුක්ඛ සත්‍යය. දුක්ඛ සත්‍ය පැහැදිලි කරනකොට ඉපදීම දුකයි, ලෙඩවීම දුකයි, වයස්ගත වීම දුකයි, මරණයටපත් වීම දුකයි, ප්‍රියයන්ගෙන් වෙන්වීම, අප්‍රියයන් සමග මුසු වීම, බලාපොරොත්තු කඩවීම මේවා දුකයි කියන බව අපි පැහැදිලි කරනවා. දැන් මේ ටික පැහැදිලි කරනකොට අපි හොඳට පහසුවෙන් වාඩි වෙලා අහගෙන ඉන්නකොට මේ ධර්ම කාරණේ අපට වැටහෙනවා. කාරණයක් හැටියට. හැබැයි මේ කියා දෙන ධර්ම කාරණේ සැබවින්ම අපට මේ ජීවිතේම අවබෝධ වේවා කියලා අපි ප්‍රාර්ථනා කළාට ඔය කියන කාරණය ප්‍රායෝගිකව අත්දකින්නකොට, ඒ කියන්නේ ලෙඩවීමේ දුක දකින්නකොට, එතකොට අපි ඒකට ප්‍රිය නැහැ. ඒක කාරණයක් හැටියට අහනකොට අපට ප්‍රියයි. හැබැයි ඒක සිද්ධ වෙනකොට අපි ඒකට ප්‍රිය නැහැ. එතකොට ප්‍රියයන්ගෙන් වෙන්වීම දුකයි, අප්‍රියයන් සමග මුසු වීම දුකයි කියලා අහනකොට ධර්ම කාරණයක් හැටියට අපි ඒක තේරුම් ගන්නවා. හැබැයි ප්‍රියයන් අපෙන් වෙන් වෙනකොට අපි ඒකට කැමති නැහැ. අප්‍රියයන් සමග මුසු වෙලා වැඩ කරන්න සිද්ධ වෙනකොට අපි ඒකට කැමති නැහැ. ඒක ඒ වෙලාවට නොයෙකුත් අදෝනා නගනවා අපි. මෙහෙමයි මේගොල්ලොත් එක්කලා වැඩ කරන්න බෑ කියලා අපි ඒ පිළිබඳව මැසිවිලි නගනවා. එතකොට බලාපොරොත්තු කඩවීම දුකයි කියලා අපි කියනකොට අපිට ඒක ධර්ම කාරණයක් හැටියට වැටහෙනවා. හැබැයි ජීවිතේ තමන් ඇති කරගෙන තිබිච්ච බලාපොරොත්තු කඩ වෙනකොට අපි මනසින් ගොඩාක් කඩා වැටිලා තැවීමටපත් වෙනවා. ඒ වෙලාවට අපි සිද්ධ වෙන දේ කැමැත්තෙන් පිළිගන්නවද එහෙම නැත්නම් ඒක ප්‍රතික්ෂේප කරනවා? බොහෝ කොට ඒ බඳු දේ සිද්ධ වෙනකොට අපි ඒක ප්‍රතික්ෂේප කරනවා. එහෙමනම් ධර්මයේ හැටියට කාරණයක් හැටියට න්‍යායක් හැටියට මේවා අහනකොට අපි සතුටින් මටත් මේක අවබෝධ වේවා කියලා හිතලා සතුටින් පිළිගන්නට සූදානම් වුණාට ඇත්තට මේ ධර්මතාවයන් ප්‍රායෝගිකව අත්විඳිනකොට ලෝකෙ සිද්ධ වෙනකොට අපි ඒක ප්‍රතික්ෂේප කරනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන ධම්ම දෙස්සී පරාභව. ධර්මයට ද්වේෂ කරනවා නම්, ධර්මයට ප්‍රතික්ෂේප කරනවා නම් ඒතරතර අභිවෘද්ධියක් නෙවෙයි පරිහානියක් ඇති වෙනවා. එතකොට ඇත්තටම ධහමට කැමතිද කියලා ඇහුවොත් අපි කැමති කියලා කියන්නේ ඇත්තටම ධර්මයට නෙවෙයි, ඒ ධර්මයේ පුහුණු කළාම ලැබෙන ප්‍රතිඵලයටයි. අපි සෝවාන් වෙන්නට කැමති. අපි සකෘදාගාමි වෙන්නට කැමති. අපි අනාගාමි වෙන්නට කැමති. අපි රහත් වෙන්නට කැමති. ඒ විදිහට ධර්මයේ පුහුණු කරලා ලැබෙන ප්‍රතිඵල ටික ලබන්න අපි කැමති. හැබැයි පුහුණු කරන්නට අවබෝධ කළ යුතු ධම මේ ඉපදීමේ දුක, ලෙඩවීමේ දුක, වයස්ගත වීමේ දුක, ප්‍රියයන්ගෙන් වෙන්වීම, අප්‍රියයන් සමග මුසු වීම, බලාපොරොත්තු කඩවීම. ඒතකොට මේ පංචස්කන්ධයම උපාදාන කරගෙන ඉඳීම, ඒ උපාදානයන් දුරු කරන්නට, මේ ඇලීම බැඳීම දුරු කරන්න. ඒතකොට ඒවා අපට එච්චර ප්‍රියමනාප දේවල් නෙමෙයි. එහෙමනම් දහම හැටියට අපි කතා කරනකොට අසනකොට අපි ඒක ප්‍රියමනාප දෙයක් හැටියට ගත්තට ප්‍රායෝගික ජීවිතයක සිදු වෙනකොට අප විසින් ඒක ප්‍රතික්ෂේප කරනවා. ඒ නිසා අපි හිතනවා අපි කැමති දේ තමයි දහම වෙන්න නැත්තේ.
අපි කැමති විදිහට සිද්ධ වෙනවා නම් අපි ධර්මයේ හැටියට පිළිගන්නට ලෑස්ති. ඊට වඩා අපේ කැමැත්තට අපේ රුචිකත්වයට පිටස්තරින් සිද්ධ වෙනවා නම් අපි ඒවා ධර්ම හැටියට ගන්නට සූදානම් නැහැ. එතකොට මේ පටලැවිල්ල අපිට ධර්ම දකින්නට ප්‍රධානම බාධකයක් වෙනවා. හුඟක් වෙලාවට දන්නම දේ වුණත් ඒක සිද්ධ වෙනකොට ඒක අපි ප්‍රතික්ෂේප කරලා බැහැර කරන්නට වෑයම් කරනවා. ඒකෙන් අයින් වෙන්නට උත්සාහ කරනවා. ඇයි ඒක අපිට අරතරම් ප්‍රේශීලී නැති නිසා. එක් අවස්ථාවක බුදුරජාණන් වහන්සේ බහුපුත්තිකා කියන භික්ෂුණිය. ඇය දරුවන් 14 දෙනෙක් ඉන්න මව් කෙනෙක්. ඒ මෑණියන්ට පුතාලා 7 දෙනයි, දුවරු 7 දෙනයි. එතකොට මේ දරුවන් 14 දෙනාම කුඩා අවදියේදී 14 වෙනි දරුවත් ලැබුණට පස්සේ තාත්තා හදිසියෙ මිය යනවා. අම්මා වෙහෙස මහන්සි වෙලා තමයි මේ දරුවෝ 14 දෙනාම හදා වඩා පෝෂණය කරන්නේ. ලොකු මහත් වෙනකොට ඒගොල්ලන්ට රැකී ආරක්ෂා වලට යොමු කරලා ඊට පස්සේ සුදුසු තැන් වලින් ආවාහ විවාහ කටයුතු කරලා දීලා මේ හැම දෙයක්ම කරනවා. කළා වුණාට තමන් සතු දේවල් බෙදලා හදලා වෙන් කරලා දෙන්නේ නැහැ. පස්සේ මේ දරුවෝ ඇවිදින් අම්මට කියනවා මේ අපිට දැන් ওই තියෙන දේවල් බෙදලා හදලා දෙන්න. දැන් අපටත් දරු මල්ලෝ ඉන්නවනේ. ඒ නිසා අපේ කියලා අපිට දැන් ජීවිත ගොඩනගා ගන්නට ඕනනේ. ඒ නිසා මේ දේවල් දැන් අපිට බෙදා හදා දෙන්න. නමුත් අම්මා ඒ ගැන එච්චරම අවධානය යොමු කළේ නැහැ. ඊට පස්සේ දරුවෝ ටික ඔක්කොම එකතු වෙලා නැවත ඇවිල්ලා කියනවා මේ දැන් තාත්තත් හදිස්සියෙන් මැරුණා. එතකොට හදිස්සිය අම්මත් හිටිය මැරුණොත් එහෙම මේවට නිකන් කා කොටා ගන්නයි වෙන්නේ. ඒ නිසා අපිට තියෙන සුළු දේ හරි කමක් නැහැ. අපිට වෙන් කරලා දෙන්න. ඊට පස්සේ අම්මා කල්පනා කළා. ඉතින් ඇත්ත තමයි ඒ කියන කාරණය. ඒ නිසා මේවා බෙදලා හදලා දෙන්නට ඕන කියලා අර 14 දෙනාටම තිබිච්ච ඉඩකඩම් ආදී වතු පිටේ සමසේ බෙදලා 14 දෙනාට වෙන් කරලා දුන්නා. හැබැයි අම්මා කිසි දෙයක් තියාගත්තේ නැහැ. Tamanට කියලා ඉතින් මට වැඩක් නැහැ නේ. තව ටික දවසකින් මම මැරිලා යනවා. මට දැන් දරුවෝ 14 දෙනෙක් ඉන්නවා. එක්කෙනෙක්ගේ ගෙදරක දවස් දෙකක් හිටියා වුණත් මාසෙ ඉවරයිනේ. ඒ නිසා මට කියලා 아무තු දෙයක් තියාගන්නට ඕනේ නැහැ. සියල්ලම දරුවන්ට වෙන් කරලා බෙදලා දුන්නා. එහෙම බෙදලා දුන්නට දීලා වෙලා ඊට පස්සේ අම්මා කල්පනා කරනවා ලොකු පුතාගේ ගෙදර ගිහින් ටික දවසක් ඉඳලා ඊට පස්සේ අනිත් ගෙවල් වල තේ විදිහට ටික දවස් ගත කරන්න පුළුවන්. පස්සේ දැන් ලොකු පුතාගේ ගෙදරට යනකොට දැන් ඒ කොටස වෙන් කරලා දීලා දැන් වැට ගහගෙන වැට කඩොල්ලෙන් පනිනකොටම ලේලි කියනවා ඇහෙනවා අම්මා මොකද දන්නේ මෙහෙ එන්නේ නවතින්න බලාගෙන එනවද දන්නේ නැහැ කියලා දැන් ලේලි කියනවා ඇහුණා. ඉතින් අම්මා කල්පනා කළා දැන් මම මෙතනට ගියොත් එහෙම මේගොල්ලන්ට ඒක කරදරයක් වෙන්නට පුළුවන් ටිකක් එච්චර රුස්සන් නැති විදිහක් තමයි කතා කළේ. කමක් නැහැ අනිත් පුතාගේ ගෙදරට යනවා කියලා. එහෙමම හැරිලා අනිත් පුතාගේ ගෙදරට ගියා. යනකොට ඒ ගෙදරිනුත් ඒ වගේම කතාවක් තමයි අහන්නට ලැබුණේ. මෙහෙම පුතු 7 දෙනාගේම ගෙවල් වලට ගියාට ඒ තැන් වලින් පොඩි රුස්නා වචන අහන්නට ලැබුණා. ඊට පස්සේ අම්මා කල්පනා කළා කමක් නැහැ මගේ දුවරු ඉන්නවනේ මම ඒ තැන් වලට යනවා කියලා ලොකු දුවගේ ගෙදරට ගියාට පස්සේ අර එහෙම වැට කඩොල්ලෙන් පනිනකොටම මොකුත් කතන්දරයක් කිව්වේ නැහැ. හැබැයි ගෙදරට ගියාට පස්සේ ඉතින් සංග්‍රහ කරලා ඊට පස්සේ අම්මා අද යන්න බලාගෙන නෙමෙයි දාවේ. ඒක බලාගෙන ආවේ. කියලා ඊට පස්සේ ඉතින් අම්මා කියනවා ටික දවසක් ඉන්න හිතාගෙන තමයි ආවේ. ඉතින් දැන් මෙතන ඉන්නේ කොහොමද අම්මේ දැන් මේ අපි මේ අපටත් තියෙන ටිකත් එක්කලානේ අපි මේ ජීවත් වෙන්නේ. ඉතින් අදුතරමින් අපේ ගෙදර ඉන්න බලාපොරොත්තු වෙනවා නම් අම්මගේ කොටස අපට දෙන්න තිබ්බනේ. ඉතින් එහෙම කළේ නෑනේ මේ 14 දිනාටම සමානවනේ බෙදලා දුන්නේ. අනිත් එක දැන් සාමාන්‍ය සිතක් තියෙනවනේ ගෑනු ළමයින්ට දායාදේ හැටියට ටිකක් වැඩිපුර යමක් දෙනවා. එහෙම කරන්නේ නෑනේ. අර අයියලාට මල්ට දෙන විදිහට තමයි අපටත් වෙන් කරලා දුන්නේ. ඉතින් ඒ නිසා මටත් වෙනම පවුලක් තියෙනවනේ. ඉතින් මහත්තයා කියන විදිහට කටයුතු කරන්න ඕන, දරුවෝ ගැන බලන්න ඕන. ඒ නිසා ඉතින් වැඩි දවසක් නම් මෙහි ඉන්න අමාරුයි. එතකොට අපටත් ප්‍රශ්නයක් මතුවෙනවා. මටත් බැනුම් අහන්න වෙනවා. ඉතින් එතකොට මෙහි ඉන්න අපේක්ෂාවක් තිබුණා නම් අම්මට තිබුණානේ අම්මගේ කොටහ අපට ලියලා දෙන්න. එහෙම තිබුණා නම් ප්‍රශ්නයක් නැතුව මේ ගෙදර ඉන්න තිබ්බන්. පස්සේ ඉතින් අම්මා කල්පනා කළා මෙතනලා ඉතින් ඒගොල්ලන්ගේ ජීවිතවලට අවුල් ඇති කරන්න ඕනේ. ඒ නිසා අනිත් දුවගේ ගෙදරට ගියා. එහෙනුත් ඒ විදිහ ඊළඟ දුවගේ ගෙදරනුත් ඒ මෙහෙම දුවරුගේ ගෙවල් වලුත් මේ අම්මා ප්‍රතික්ෂේප වෙනවා. එහෙම ප්‍රතික්ෂේප වුණාට පස්සේ දැන් මේ අම්මා මහමගට
වැටුණා. අන්තිමට දැන් ඔළුව හැරිච්ච අතේ යනවා. මොකද ඒ අම්මා එහෙම දෙයක් අපේක්ෂා කළේ නැහැ. දැන් ඒ ඇතිවෙච්ච කම්පනයත් එක්කලා ඔහි හිතිච්ච දිහාට යනවා. ඔහොම යනකොට භික්ෂුණී ආරාමයක් හමු වෙලා ඒ කල්පනා කරනවා භික්ෂුණී ආරාමයට ගිහිල්ලා භික්ෂුණීන් වහන්සේලාට උපස්ථාන කරමින් එතකොට ඉන්න තැනක් තියෙනවා පින්කමකුත් කරගන්න පුළුවන් මේ නැහින දෙහින කාලේ මොකක් හරි පිනක් දහමක් කරගෙන ඉන්න පුළුවන් එතනට ගියන් පස්සේ කියලා භික්ෂුණී ආරාමයට ගියා. ගිහිල්ලා ඉතින් අප උපස්ථාන Tamanට පුළුවන් හැටියට දැන් ඉතින් හොඳටම වයෝවෘද්ධයි. නමුත් පුළුවන් හැටියට එතන අප උපස්ථාන කරමින් කාලයක් ගත කරනකොට ඒ භික්ෂු ඒ මවට පෙනෙනවා භික්ෂුණීන් වහන්සේලා බොහෝම සතුටින් සැහැල්ලුවෙන් ජීවත් වෙනවා. එතනදී මේ මෑණියන් අහනවා මාව පැවිදි කරන්න පුළුවන්. පස්සේ අර භික්ෂුණීන් වහන්සේලා ඉතින් කොච්චර වයෝවෘද්ධ තමන්ට උපකාර කරන කෙනා නිසා පැවිදි කරන්නට කැමතියි. ඊට පස්සේ මේ තැනැත්තිය පැවිදි වෙනවා. ඉතින් තියපු නම මොකක් වුණත් ප්‍රසිද්ධ වුණේ බහුපුත්තිකා භික්ෂුණියයි කියලා. බහුපුත්තිකා කියලා කියන්නේ බොහෝ දරුවන් ඉන්න තැනැත්ති කියන අර්ථය. දැන් එතුමිය භාවනා කරන්නට කියලා. ඉතින් එතුමිය කල්පනා කළා මට දැන් ග්‍රන්ථ දුරේ කියන්නේ මේක දේවල් ඉගෙන ගන්න කාලයක් නෑ. දැන් මම කෙලින්ම භාවනා කරන්න විදර්ශනා කරන්නට පටන් ගන්න ඕන. ඉතින් ඒ සඳහා යොමු වෙලා වාඩි වෙලා හිත එකඟ කරගෙන භාවනා කරන්න පටන් ගන්නකොටම එතුමියට මතක් වෙන්නේ අර තමන්ගේ ජීවිතේ. මම කොච්චර දේවල් අපේක්ෂා කරගෙන බලාපොරොත්තු ඇති කරගෙන ජීවිතේ ගොඩනගා ගත්තේ. එතකොට කොච්චර සතුටින් හොඳ සැමියෙක් බලාපොරොත්තුෙන් හිටියා. ඉතින් මම බලාපොරොත්තු වෙච්ච සැමියා මට ලැබුණා. නමුත් හදිසියෙම ඔහු අභාවයටපත් වුණා. එතකොට දරුවන් 14 දෙනෙක් හිටියා. ඒගොල්ලෝ ගැන මම කොච්චර බලාපොරොත්තු තියාගෙන හිටියේ. නමුත් ඒ බලාපොරොත්තුත් ඔක්කොම සුන් වෙලා ගියා. එතකොට මේ විදිහට ජීවිතයේ සතුට වෙනුවෙන් යහපත වෙනුවෙන් නොඑක් දේවල් බලාපොරොත්තුෙන් අපේක්ෂාවෙන් ගොඩනගාපු හැම දෙයක්ම ගඟට ඉනි කැපුවා වගේ වෙනස් වෙලා ගියා නේද කියලා කල්පනා වෙනකොට මහා ගින්නක් වගේ ਸੰతాපයක් මතුවෙනවා මනසේ. ඒකත් එක්කලාම කඳුළු සලමින් ඉන්නව ඇරෙන්නට ඒට භාවනා කරන්නට සිත එකඟ කරගන්නට පුළුවන්කමක්. මෙහෙම දින ගණන් සති ගණන් මාස ගණන් ගත වෙනවා. දවල් කාලෙටත් ඇය වෑයම් කරනවා රාත්‍රී කාලෙටත් වෑයම් කරනවා. නමුත් භාවනා කරන්න සිත එකඟ වෙන්නේ නැහැ. අර ජීවිතේ Taman අපේක්ෂා කරපු දේවල් අපේක්ෂා භංගත්වයටපත් වීම එහෙම නැත්නම් බලාපොරොත්තු කඩවීම කියන දුක්ඛයෙන්ම ඒ පීඩාවෙන්ම ඇය ਸੰతాපයටපත් වෙනවා. දිනක් බුදුරජාණන් වහන්සේ මහා කරුණා සමාපත්තියෙන් ලෝකයේ බලනකොට උන්වහන්සේ දකිනවා මේ බහුපුත්තිකා භික්ෂුණිය නිවන් දකින්නට තරම් සසරේ මනස පුහුණු කළ කෙනෙක්. නමුත් ඇයට ධර්මයේ දකින්නට බැරි වෙලා තියෙන්නේ සැබෑවට දකින්නට Taman ළඟටම සියලු ධර්මතාවයන් පැමිණෙනකොට ඇය විසින් ප්‍රතික්ෂේප කරනවා. ඒ නිසා ඇයට උදව් කරන්නට ඕන කියන අදහසින් බුදුරජාණන් වහන්සේ බහුපුත්තිකා භික්ෂුණිය සොයාගෙන වැඩම කරලා එතුමිය මුණ ගැහිලා ආගිය තොරතුරු කතා කරලා විමසනවා භික්ෂුණිය කොහොමද ඔබේ ජීවිතේ සතුටින් ගුණධම් වඩනවා. ස්වාමීනි ගිහිව හිටියට වඩා බොහොම සතුටක් තියෙනවා. නමුත් මම භාවනා කරන්න ගුණධම් වඩන්න කොච්චර වෑයම් කළා වුණා මගේ හිතේ එකඟ වෙන්නේ නැහැ. ස්වාමීනි මට ඉක්ම ගිය දේවල් අතීතේ නැවත නැවත සිහිපත් වෙනවා. මගේ ජීවිතේ මම ගොඩාක් දේවල් අපේක්ෂා කරගෙන බලාපොරොත්තු ඇති කරගෙන ජීවත් වෙච්ච කෙනෙක්. නමුත් ඒ හැම බලාපොරොත්තුවක්ම සුන් වුණා කඩ වුණා. ඉතින් ඒවත් එක්ක මං හරියම ਸੰతాපයෙන් ඉන්නේ. ඒ නිසා ස්වාමීනි මට උදව් කරන්න. මට නිවන් දකින්න භාවනා කරන්න සුදුසු කමටහනක් කියලා. එහෙම ඉල්ලීමක් කළාම බුදුරජාණන් වහන්සේ සිහිපත් කරනවා මෑණියනි ඔබට නිවන් දකින්නට භාවනා කරන්න සුදුසු කමටහනක් අමුතුවෙන් සොය සොය ඇවිදින්නට ඕනේ නැහැ. දැන් මේ ඔබ ඉදිරියේ ඔබට මේ වද දෙන මනෝභාවයම තමයි සුදුසුම කමටහන. ඔබට ජීවිතය දකින්නට. නමුත් ගැටලුව වෙලා තියෙන්නේ ඒ ධර්මතාවයන් ඔබ ඉදිරියේ ප්‍රකට වෙනකොට ඔබ ඒක ඔබේ මනසින් ප්‍රතික්ෂේප කරනවා. ඒක සමග ගැටෙනවා. එහෙම ගැටිලා ප්‍රතික්ෂේප කරන්නේ නැතුව සිහියෙන් බලනවා නම් ඔය ටික තමයි දැක ගන්නට තියෙන්නේ. ඕක තමයි ජීවිතයේ දුක්ඛය. ඒ දුක උපදින හේතුවමයි විමසන්නට ඇත්තේ. ඒයින් නිදහස් වෙන්නටමයි වෑයම් කරන්නට. ඒ නිසා ඔබට මේ එක් භවයක විච්ච දෙයක් පමණක් නෙමෙයි. අනන්ත සසරෙහි ඔබ
විවාහ වුණා, දරුවන් ලැබුවා, නොයෙක් භවභෝග සම්පත් ලැබුවා. ඒ සියල්ලක් ඔබට නැති වුණා. මොකද ඊළඟ භවයට යනකොට අර ඔක්කොම අරගෙන යනවා නෙමෙයි. භවයෙන් භවේ හැම දෙයක්ම ඔබට අහිමි වුණා. මේ ජීවිතයේ සිද්ධ වෙච්ච විශේෂත්වය මැරෙන්න කලින් ඒ ටික අහිමි වෙච්ච එක විතරයි. අනිත් ආත්මවල මරණයෙන් ඒවා අහිමි වුණා. මේ ජීවිතේ මැරෙන්න පොඩ්ඩක් කලින් අහිමි වුණා. හැබැයි ඒක එක්තරා භාග්‍යයක්. මොකද මැරෙනකොට ඒවා අහිමි වුණාන් පස්සේ ඒක තේරුම් ගන්නට පුළුවන් කමක් නැහැ. දකින්න පුළුවන් කමක් නැහැ. දැන් ඔබ මැරෙන්න කලින් ඔබට ඒ සියල්ල අහිමි වෙලා තියෙනවා. ඔබට මේ කාරණේ නුවණින් දකින්නට සුදුසු අවස්ථාවයි මේ ලැබිලා තියෙන්නේ. ඒ නිසා මේ එක් භවයක දෙකක සිද්ධ වෙච්ච දෙයක් නෙමෙයි, හැම භවයකම සිදු වෙන දේ. ඒ නිසා මේ භවයේ සිද්ධ වුණේ පොඩ්ඩක් කලින් ඒ ටික සිද්ධ වීම පමණයි. ඒ නිසා ඒ කාරණේ පිළිබඳව ඔබ ප්‍රතික්ෂේප කරන්නේ නැතිව, ගැටෙන්නේ නැතිව ඔබ සිහි කල්පනාවෙන් ওই කාරණා ටික දිහා බලනවා නම් ඔබට එයමයි නිවන් දකින්නට කර්මස්ථානය වෙන්නේ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. දේශනා කරලා තථාගතයන් වහන්සේ පැහැදිලි කරනවා, භික්ෂුණිය, තථාගතයන් වහන්සේ සාරාංශක කල්පලක්ෂයක් මුළුල්ලෙහි වෙහෙසිලා මහන්සියලා චතුරාර්ය සත්‍ය අවබෝධ කරගත්තා. උන්වහන්සේ දුක කොමක්ද කියලා ප්‍රත්‍යක්ෂ කළේ නිකන් කල්පනා කර කර ඉඳලා වෙන කාගෙන්වත් අහගෙන නෙමෙයි. මේ ඉපදීමේ දුක, ලෙඩවීමේ දුක, වයසට යාමේ දුක, බලාපොරොත්තු කඩවීමේ දුක, ප්‍රියයන්ගෙන් වෙන්වීම, අප්‍රියයන් සමග මුසු වීම, මේවා ජීවිතේ අත්විඳලා තමයි තථාගතයන් වහන්සේ ප්‍රත්‍යක්ෂ කළේ. මේ ජීවිතය මේ වගේ දුක්ඛම් කටළු වලින් පිරිච්ච ජීවිතයක් කියලා. ඒ නිසා ඔබට ඒ සියල්ල ඔබ අභිමුවට පැමිණලා තියෙනවා. ප්‍රතික්ෂේප කරන්නේ නැතුව සිහි බුද්ධියෙන් දකින්නටයි අවශ්‍ය. මෙහෙම පැහැදිලි කළාට පස්සේ ඇය කල්පනා කරනවා, සැබවින්ම මේ තවත් එක ආත්ම භාවය පෙර සසරෙත් මට මෙහෙම වෙලා තියෙනවා නම් මතු භවයේත් මට මෙහෙම නම් වෙන්නේ. මේ ජීවිතේම මේක නිවා කරගන්නට වෑයම් කළොත් යුතුයි. එවනම් කොතනද මට වැරදුනේ? ඇයි මම මේක ප්‍රතික්ෂේප කරන්නේ? තවමත් ඒ අතීතයේ භුක්ති විඳිනවා. මට මෙහෙම කරන්න තිබුණා, මෙහෙම කරන්න තිබුණා, මම මෙහෙම බලාපොරොත්තුෙන් ඉඳගෙනයි මේවා කළේ. ඒ සියල්ල මෙහෙම නැති වුණානේ කියලා. ඇත්තටම කොමක්ද සිද්ධ වුනේ කියලා කල්පනා කරලා බලනකොට ඇයට එකින් එක දැනෙන්නට ගත්තා. ඇය ජීවිතයේ සුවයක්, සතුටක්, සහනයක් කියලා හිතපු දෙයම තමයි ඇයට දුක බවට පරිවර්තනය වෙලා තියෙන්නේ. එතකොට තමන්ට ගැළපෙන විදිහේ හොඳම ස්වාමියෙක් ලැබෙන්නට ඕන කියලා අපේක්ෂා කරමින් හිටියා. එහෙම කෙනෙක් ලැබුණා. ලැබුණට පස්සේ ඇය කල්පනා කළා ඒක තමයි ජීවිතයේ සුවය කියලා. අන්තිමට ඒ සැමියා අභාවයට යනකොට ඒක තමයි ජීවිතයේ ලොකුම කම්පණය බවට, ලොකුම දුක බවට පත් වෙන්නේ. තමන්ට දරුවන් ලැබුණොත් හොඳයි කියලා කල්පනා කළා. දරුවන් 14 දෙනෙක්ම ලැබුණා. ඒ දරුවන් ලැබෙනකොට ඇය කල්පනා කළේ ජීවිතයේ සමෘද්ධිමත් මම බලාපොරොත්තු වෙන දේ. නමුත් ඒ දරුවන් නිසාම තමයි අවසානයේ දුක පීඩාව තමන්ට උත්මෝනේ. මේ විදිහට තමන් ජීවිතේ යමක්ද සැපයයි කියලා දැඩිව ග්‍රහණය කරගත්තේ, අපේක්ෂා කළේ, ඒ අපේක්ෂාවන් වෙනස් වීමම තමන්ට ජීවිතේ දුකක් බවට පරිවර්තනය වුණා නේද? නැවත නැවතත් මතු භවයන්හිදී මේ විදිහටම නම් ජීවිතේ සිද්ධ වෙන්නේ. අපේක්ෂිත බලාපොරොත්තු වෙන, ලැබෙන, හොඳයි කියන, සුවයයි කියන හැම දෙයක්ම ආපහු දුකකට පරිවර්තනය වෙනවා නම් තව තවත් මෙබඳු දුකක් විඳින්නට මම නැවත මේ පරිදි උපදින්නේ කුමකටද කියලා සිතනකොට, දකිනකොට ඇයට භවයේ ඉපදීම පිළිබඳව භව තණ්හාව සම්පූර්ණයෙන්ම මනසින් ෂේ වෙලා ඇය සියලු කෙලෙසුන් නැසා අරහත්ත්වයටපත් වුණා. එතනදී බුදුරජාණන් වහන්සේ මේ භික්ෂුණිය අරහත්ත්වයටපත් වෙච්ච රහත් මෙහෙණින් වහන්සේ නමක් හැටියට, රහත් භික්ෂුණියක් හැටියට ප්‍රකාශ කළාට පස්සේ භික්ෂුන් වහන්සේලා කතා බහ කරනවා. ඇය භාවනා කළේ. ඇය කවද්ද දහම් ඇසුවේ? ඇය කවද්ද ගුණධම් වැඩුවේ? තැන් තැන්වල අතීතය ගැන හිත හිතා කල්පනා කර කර දුකෙන්, දුම්නසින්, කඳුළු සලමින් හිටියා මිසක් ඇය කොහොමද ධහම අවබෝධ කළේ කියලා භික්ෂුන් වහන්සේලා ධම්සභා මණ්ඩපේ කතා බහ කරනවා. එහෙම කතා කරන තැනට බුදුරජාණන් වහන්සේ වැඩම කරලා දේශනා කරනවා, මහණෙනි, අවුරුදු 100ක් ජීවත් වුණා. ධර්මයේ ගැන කතා කරමින්, සිතමින්, කල්පනා කරමින්
අවුරුදු 100ක් ගත කළත් ඊට වඩා එක් දවසක් ඒ අහන සිතන කල්පනා කරන මේ ප්‍රායෝගික ජීවිතේ මතුවෙන හැටි අත්විඳින්නට අත්දකින්නට ලැබෙන හැටි සිහි කල්පනාවෙන් අපිට දකින්නට පුළුවන් නම් ඒ එක් දිනය ධහම අවබෝධ කරගන්නට හොඳට ප්‍රමාණවත්. ඒ නිසා අවුරුදු 100ක් අපි ධහම නොදැක ධහම ගැන සිතමින් කල්පනා කරමින් කතා කරමින් ශ්‍රවණය කරමින් ඉන්නවට වඩා එක් දිනක් අපි පැමිණෙන ධහම නුවණින් අවබෝධ කරගන්නට සිහියෙන් දකින්නට වෑයම් කිරීම ඊට වඩා ශ්‍රේෂ්ඨයි කියන බව බුදුරජාණන් වහන්සේ දේශනා කළා. එතකොට ඇත්තටම අපේ ජීවිතවල අපි කොතෙක් ධර්මයට ප්‍රියව ධර්මයට ලැබිව කටයුතු කළා වුණත් ඒව ප්‍රායෝගික ජීවිතයේ සිද්ධ වෙනකොට අපිට කටක අත්දැකීම් හැටියට දැනෙන්නට පටන් ගන්නවා. ඒ කුමක් නිසාද? අපි තවමත් හිතන්නේ දහම කියලා කියන්නේ බොහොම සුවදායක දෙයක්, ජීවිතය කියලා කියන්නේ ටිකක් කටුක දෙයක්. ඒතකොට ජීවිතය කියලා කියන්නේ කම්කටොළු වලින් පිරිච්ච දෙයක්, ධර්මය නම් බොහොම සුවදායක සුපිරි මට්ටමේ දෙයක්. එහෙම හිතන තාක්කල් අපේ ජීවිතේ දකින්නටත් බෑ, දහම දකින්නටත් බෑ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මේ දහම තුලින්ම ජීවිතය දිහා බලන්නට වෑයම් කරන්න, ජීවිතේ විවරණය කරගන්නට වෑයම් කරන්න. ඒ ජීවිතයේ සිදුවෙන හැම කාරණයක්ම මේ දහම් න්‍යායන් තුලින්ම විග්‍රහ කරගන්නට උත්සාහ කරනවා. ඒකට දහම් න්‍යායන් හැටියට අපි පැහැදිලි කළේ පටිච්ච සමුප්පාදයේ ත්‍රිලක්ෂණය සහ චතුරාර්ය සත්‍ය. එතකොට මේවා තුලින් අර තමන්ගේ ජීවිතයේ අත්දකින දේවල් අර්ථ විවරණය කරගන්නට වෑයම් කළොත් අපට පුළුවන් වෙනවා ඒ සියුම් දහම් කරුණු වටහා ගන්න. ඊළඟට දැන් ඔය අපි එක කාරණයක් පැහැදිලි කළේ අපිට දහම වටහා ගන්නට බැරි වෙන්න එක හේතුවක් තමයි දහම හැටියට අහනකොට සිතනකොට විමසනකොට අපි ඒ පිළිබඳව ප්‍රියමනාප බවක් ඇති කරගත්තා වුණාට සැබවින්ම ප්‍රායෝගිකව සිද්ධ වෙනකොට අපිට ඒක ප්‍රියමනාප නොවන කටුකක් දෙකීමක් බවට පත් වෙනවා. ඒ නිසා අපිට ධර්මයේ වටහා ගන්නට ගොඩක් දුෂ්කර වෙනවා. ඊළඟට දෙවැනි කාරණේ තමයි ධර්මයේ කියලා කිව්වන් පස්සේ අපි බලාපොරොත්තු වෙන්නේ නිකන් වෙනම දෙයක්. ඒ කියන්නේ මේ ජීවිතයේ සාමාන්‍යයෙන් තියෙන දේවල් නෙමෙයි දහම කිව්වන් පස්සේ වෙනම જાති එකක් තමයි අපි අපේක්ෂා කරන්නේ. දැන් මේකත් අපිට වරදින්නට තව තැනක් වෙනවා, පටලැවෙන්නට තව තැනක් වෙනවා. ඒ නිසා විශේෂයෙන් අද ලංකාවේ ලොකු ප්‍රවණතාවයක් ඇති වෙලා තියෙනවා. මොනවා හරි අමුතු කාරණයක් කියනවා නම් නිකන් ජීවිතයේ සාමාන්‍ය කරුණු වලට ඔබ්බෙන් තියෙන ගැඹුරු කාරණයක්, නොතේරෙන කාරණයක්, ප්‍රායෝගික නැති කාරණයක් කියනවනම් ඒක තමයි හොඳම දහම. මොකද අර හැමදාම ජීවිතයේ අත්දකින සරල කාරණා පිළිබඳව කතා කරනකොට දැන් අපි තුමු ලෝභය ගැන තේරුම් ගන්න, ඒක දුරු කරගන්න, ද්වේෂය හඳුනා ගන්න, ඒවා දුරු කර. ඉතින් මේවා මේ සාමාන්‍ය කතානේ හැමදාම අහනේවන්නේ. එහෙම නෙමෙයි නිකන් තේරෙන්නේ නැති ගැඹුරු කාරණයක් අරගෙන ඒ පිළිබඳව සාකච්ඡා කළොත් අද ආමතුරු හොද්ද බණක් කිව්වා, තාම ගැඹුරු බණක් කිව්වා. ඒතර මොනවද කිව්වේ? එච්චර පැහැදිලිව තේරුනේ නැහැ. නමුත් හොද්ද ගැඹුරු බණක්. එතකොට අන්න ඒ විදිහට තමයි අද ගොඩක් දෙනා ධර්ම පිළිබඳව සිතන්නට කල්පනා කරන්නට පුරුදු වෙලා තියෙන්නේ. අර ප්‍රායෝගික වශයෙන් සාන්දෘෂ්ටික වශයෙන් අත්දකින්නට පුළුවන් දේවල් ඒවා ධර්ම හැටියට එච්චර ගන්නට සූදානම් නැහැ. මොකද ඒවා සාමාන්‍ය දේවල් හැටියට. වෙනස්ම වූ දෙයක් ධර්ම හැටියට හඳුනා ගන්නට වෑයම් කරනවා. එහෙම වෑයම් කරන තාක්කල් අපේ ධර්මයේ ගිලිහිලා යනවා. මොකද ලොකු දේවල් අපි ධර්ම හැටියට හොයන්න උත්සාහ කළා වුණාට දේවල් වල ශක්තිය රඳා පවතින, මූලය රඳා පවතින ලොකු දේවල් වල නෙමේ ඊතාසියුම් දේවල්. අපි බැම්මක් අරගෙන බැලුවොත් ඒ බැම්මේ ලොකු ගල් ටික තමයි අපිට පේන්නේ. ඒකෙන් තමයි බැම්ම පිරීලා තියෙන්නේ. හැබැයි ලොකු ගල් ටික තියාගෙන ගියොත් වැඩි දුර යන්න හම් වෙන්නේ නැහැ. ඒ ටික පෙරලෙනවා. මේ ටිකේ ශක්තිය රඳා පවතින පුංචි සක්ක ගල් වල. ඒ සක්ක ගල් වලින් තමයි මේකේ ශක්තිය රඳා පවතින්නේ. ඒතර මේක පෙරලන්න ඕන නම් මහා ලොකුවට මේක පෙරලන්නට මහවෙර ගන්නට වෙහෙසෙන්න දෙයක් නෑ. පුංචි සක්ක ගල් ටික අයින් කරන්න පුළුවන් නම් මේක පෙරලෙනවා. එතකොට සරලව කරන්න පුළුවන් දේ හරියට තෝරගන්න නම් මේකේ ශක්තිය රඳා පවතින්නේ කොතනද කියන එක හරියට තේරුම් ගන්න. ඊට තවත්
කුඩා වෙනකොට වැලි සිමෙන්ති වගේ තව තවත් කුඩා අංශු බවට පත් වෙනකොට ඒකේ ශක්තිය තවත් වැඩි වෙනවා. එහෙමනම් මේ ධහම තුල ලෝකයේ තුල සෑම දෙයකම ක්‍රියාකාරීත්වය අපට පේන විදිහේ ලොකු දේවල් අතර නෙවෙයි, ඒවා ඊටාම සියුම් දේවල් තුලයි පවතින්නේ. ඒ සියුම් බව කියන එක අර වෙනම අර්ථකථනය කරන අමුතු දේවල් නෙමෙයි, මේක ඇතුළෙම තියෙන පුංචි දේවල්. ඒ දේවල් හඳුනා ගන්නට අපි බොහොම පරිස්සමින් සොයා විමසා බලන්නට ඕන. එතකොට ඒක ප්‍රායෝගිකව දෛනිකව පුහුණු කරන දේවල් තුළ සමහරට අපි කල්පනා කරන ස්වરૂපයේ පුංචි වෙනසක් ඇති කලයින් පස්සේ ගොඩාක් ජීවිතේ වෙනස්කම් ඇති වෙනවා. එතකොට ලොකු ධර්ම කාරණා නැති වුණාට අපි හිතන විදිහ පොඩ්ඩක් වෙනස් කරගත්තයින් පස්සේ කොයි විදිහෙන් හිතනකොටද කෝපය මතුවෙන්නේ, ඒක තේරුම් අරගෙන කොයි විදිහෙන් හිතනකොටද කෝපය අඩු වෙන්නේ. එතකොට කෙනෙක් තර්ක කරන්න පුළුවන් ඉතින් එහෙම හිතුවයි කියලා ලෝකේ ප්‍රශ්න විසඳෙන්නේ නැහැ. ලෝකේ ප්‍රශ්න විසඳෙන්නේ නැහැ තමයි. ලෝකේ ප්‍රශ්න විසඳන්න වෙනම වැඩ පිළිවෙලක් යොදන්න ඕන. නමුත් කෝපය දුරු කරගන්න. ලෝකේ ප්‍රශ්න විසඳුණා කියලා කෝපය දුරු වෙන්නේ නැහැ. කෝපය දුරු කරගන්න මොකද්ද කරන්නද? ඒකට කරන්නත් හිතන ක්‍රමයක් කරන එක. ඒකට මේ ලෝකේ කන පිට හරවන එක නෙමෙයි. එතකොට නමුත් අපිට පේන්නේ මේ බාහිර ලෝකේ දේවල් වෙනස් කළාම තමයි මේ ප්‍රශ්නේ විසඳෙන්නේ වගේ පේන්නේ. නමුත් එතනට අත ගැහුවට ඒක ප්‍රායෝගික නෑ. හැබැයි අපි සිතන ආකාරය වෙනස් කරගන්න පුළුවන් නම් ඒ පුංචි වෙනසත් එක්ක අපිට ගොඩාක් සැහැල්ලුවෙන් ජීවත් වෙන්න පුළුවන්. හරි පහසුවෙන් ජීවත් වෙන්නට පුළුවන්. දැන් මේ පෙරේදා එක මහත්මයෙක් ඇත්තටම අපිට මෙවර මේ ගමන ධර්මචාරිකාව සඳහා එන්නටත් එතුමා ලොකු අනුග්‍රහයක් දැක්වුවා. ලොකු පහසුවක් සලස්සලා දුන්නා. එතකොට එතුමා පහුගිය කාලවකවානුවේ තරම් ධර්මයට යොමු වෙච්ච කෙනෙක් නෙමෙයි. හදිස්සියේ තමන්ගේ තරුණ දියණියක් අභාවයටපත් වුණා. හදිස්සිය අනතුරකින්. ඒකත් එක්කලා එතුමා ගොඩාක් ලොකු කම්පණයකටපත් වෙලා සම්පූර්ණ රස්සාවක් අතහැරලා දාලා පැත්තකට වෙන මට්ටමටම උදාසීන වුණා. පස්සේ එතුමා සමග ටිකක් කතා බහ කරලා ධර්ම කාරණා කියා දීලා එතුමා ටිකක් තර්කානුකූල නීතිඥවරයෙක්, ටිකක් තර්කානුකූල දේවල් හිතන කෙනෙක්. ඒ නිසා ඉතින් ඔහුගේම තර්කයෙන් මම තර්කයක් ගොඩ නැගුවා. ධර්මය ගැන එච්චර කිව්වට ඔළුවට ඒක ප්‍රත්‍යක්ෂව දැනෙන්නේ නැහැ. මොකද ගොඩක් කල් ඒවා පුහුණු කරලා නැති නිසා. ඒ නිසා මම කිව්වා ඔබතුමා ඔය කරන්න හදන්නේ දුව නැතිවීමෙන් ඇතිවෙච්ච ශෝකය නිසා, දරා ගන්න බැරිකම නිසා තමයි දැන් මේ රස්සාවත් ඇරලා දාන්න හදන්නේ. තුමා ගෝ නෑ හාමුදුරනේ දුව නැති වෙච්ච එකේ ශෝකයෙන් නෙමෙයි. දැන් මට තේරෙනවා මේව පළක් නෑ කියලා. මේව වැඩක් නෑ කියලා. මේ ඔක්කොම નિසරු දේවල් කියලා මට තේරෙනවා. ඒ නිසායි අතාරින්න. මං කියන්නේ නෑ. ඔබතුමා අතාරින්න හදන්නේ નિසරු බව වැටහිලා නෙමෙයි. ඔබතුමා අතාරින්න හදන්නේම දුව නැති වෙච්ච එකේ ඇති වෙච්ච කම්පනයත් එක්ක. නෑ එහෙම නෑ කියලා. මම කිව්වා එහෙම නෑ කියලා ඔප්පු කරන්න නම් රස්සාව මාස 6ක් කරලා පෙන්වන්න එහෙනම්. දුව නැති වෙච්ච එකේ කම්පණයෙන් නෙවෙයි නම් මේක අතාරින්න හදන්නේ. හැබෑවටම નિසරු බව දැකලා නම් මාස 6කින් අතාරින්න. මාස 6ක් රස්සාවට ගිහින් පෙන්නන්න නෑ මට එහෙම කම්පණයකින් මම කඩා වැටිලා නෑ කියලා ඔබතුමා කියනවනම් ඒ අභියෝගේ බාර අරගෙන එක මාස 6ක් රස්සාවට ගිහින් පෙන්නන්න. එතකොට මම පිළිගන්නවා එහෙනම් මනස කඩා වැටලා නෙවෙයි මේ හැබෑවටම මේකේ નિසරු බව දැනගෙනයි අතහරින්නේ කියලා මාස 6කට පස්සේ නිස්සාරත්වය තේරුම් අරගෙන නම් තියෙන අතහැරලා දාන්න ඒකට ප්‍රශ්නයක් නැහැ. හැබැයි දැන් අතහැරියොත් මම පිළිගන්නේ නැහැ ඒ નિසරු බව හඳුනාගෙන කියලා අනිත් අයත් චෝදනා කරනවා. ඇත්තට මේ දුව නැති වෙච්ච එකේ කම්පණයෙන් තමයි මේ කඩා වැටිලා සියල්ල අතහැරලා දාලා තියෙන්නේ. සියල්ලෙන් පලා යන්නට. පස්සේ දැන් මේක ගත්තා එතුමා. අරගෙන රස්සාවට ගියා. එතකොට ඔය අතරතුරේ මම තව පුංචි ධර්ම කාරණා ටිකක් එතුමාට ගැළපෙන විදිහට කියා දුන්නා. ඒ ටිකත් එක්කලත් පැවතුණා. එතුමාට ඒකෙන් යම්කිසි වෙනසක් දැනෙන්න ගත්තා. ඊට පස්සේ ටිකෙන් ටික අපේ ධර්ම කාරණා අහන්න පටන් ගත්තා. දැන් නිරන්තරයෙන් දවසට එකක්වත් අපේ ධර්ම දේශනා අහනවා. අහලා ඒවා නිතර පුහුණු කරන්නට වෑයම් කරනවා. රැකියාවක් කරගෙන යනවා. ඒ රැකියාවෙන් ලැබෙන දේවල් වලින් බොහෝ පින්කම් කරනවා. ශාසනය පවත්වන්න, සමාජයේ අසරණයන්ට උදව් කරන්න බොහෝ වැඩ කටයුතු කරනවා. අර ලැබෙන ධනෙ ඒ කුසලයේ දුවටත් අනුමෝදන් කරනවා. මෑතකදී එතුමාගේ නිවසේ ධර්මදේශනාවක් පැවතුණා. පැවතලා එතුමා කියනවා දැන් නෝනා ඉස්සර
බෞද්ධයෙක්. නමුත් පස්සේ කතෝලික ධර්මයට යොමු වුණා යම් හේතුත් එක්කලා. දැන් එතුමා කියනවා අර නෝනා සමහර දේවල් කියනකොට එතුමා ඉස්සර දැන් පල්ලියට යන් අර එහෙම කියනකොට එතුමා යන්න කැමති නැහැ. යන්න කැමති නැහැ. මම බෞද්ධයෙක් නම් මොකටද එහෙම කරන්න කියන එහෙම තදින් ඉන්නවා. දැන් ටික ටික ධර්මය අහන්න පටන් ගත්තා පස්සේ පුහුණු කරන්න පටන් ගත්තා පස්සේ එතුමා කියනවා නම්දුන්නේ මම කල්පනා කළා මම නිකන් දඩබ්බර වෙන්නේ මොකටද? දැඩි වෙන්නේ මොකටද? ඉතින් බිරිඳ පල්ලියට යන් කියලා කිව්වොත් පස්සේ මට පල්ලියට යන්න බැරි කමක් නැහැනේ. එයාත් මට උදව් කරනවා නම් මට බැරි කමක් නැහැනේ යාට උදව් කරන්න. ඉතින් ඒක දෘෂ්ටිය වශයෙන් වැරදි බව දන්නවා. ඒක කිව්වට තේරුම් ගන්නෙ නැතිනම් ඒක පදනම් කරගෙන පවුලේ නිකන් අසමගියක් ඇති කරගන්න ඕනේ. ඉතින් ඒ නිසා දැන් මේ ගෙදර ධර්මදේශනාව තියෙන දවසට පහුවදා පල්ලියන් කියලා නෝනා යෝජනා කරලා තියෙනවා. ඊට පස්සේ අවුරුදු ගානකට පස්සේ මෙතුමා කියලා තියෙනවා හොඳයි මං එන්නම් යන්න කියලා. ඒතර එක වචනයයි වෙනස් කරන්නේ. දැන් මෙතෙක් කියන අවස්ථාවල දැඩිව හිටියා මම පල්ලියට යන්නේ නැහැ කියලා. නමුත් දැන් මේ ධර්මය අහනකොට ඒ විදිහට මම දඩබ්බර වෙන්නට ඕන නැහැ. එහෙම හිතන්නට ඕන නැහැ කියලා. එතුමා හොඳයි මම පල්ලියට යන්නේ නැහැ. ඒතර ඒ එක වචනේ කියපු එකෙන් එතුමා කියනවා ගෙදර ගොඩාක් දේවල් වෙනස් වුණා කියලා. දැන් අර එදා පවත්වන ධර්ම දේශනාවට නෝනා බොහොම කැප වෙලා සියලු කටයුතු කරලා ගේ සුද්ධ කරලා කෑම හදලා හැම දෙයක්ම බොහොම සතුටින් කරනවා. මොකද දැන් අර සැමියාගේ අනුග්‍රහය Tamanටත් ලැබෙනවා කියන ඒ විශ්වාසයත් එක්ක. දැන් මෙතන තියෙන්නේ මේ මිත්‍යා දෘෂ්ටි සම්මා දිට්ඨිය පිළිබඳ ප්‍රශ්නයක් නෙමෙයි. හැබැයි සම්මා දිට්ඨිය නම් අපි කොහොමද ගැටුම් අවම කරගන්නේ? අපි කොහොමද ප්‍රශ්න අඩු කරගන්නේ? ඒ සඳහා ක්‍රියාත්මක වෙන්නට දක්ෂ බව. ඒක වංචාවක් නෙමෙයි. ඒක බොරුවක් නෙමෙයි. වංචාවක් වෙන්නේ අනේකාට මොනවා වුණත් කමන්නේ මගේ වැඩේ කරගන්නට ඕන කියන කෛරාටික ක්‍රමයට අපි කටයුතු කරලා අනුන්ගේ ලාභය කෙලසලා අනුන්ට ලැබෙන්න තියෙන දේ නැති කරලා අපි දේවල් කරනවා. ඒකයි සුදුසු නැත්තේ. අපි සිතන ක්‍රමේ, අපි කතා කරන ක්‍රමේ, අපි ක්‍රියා කරන ක්‍රමේ පොඩ්ඩක් වෙනස් කරන්න පුළුවන් නම් එවෙන් ජීවිතේ ලොකු පරිවර්තන කරන්නට පුළුවන්. ඒ නිසා ධර්ම කියලා අපිට පුහුණු කරන්න තියෙන්නේ නිකන් නොදැනෙන, නොයැටෙන, නොතේරෙන මොනවා හරි ගැඹුරු කාරණා නෙමෙයි. ඒ නොතේරෙන තැනටත් අපි යම් දවසක යා යුතුයි. හැබැයි අනුක්‍රමේ දැනට අපිට තේරෙන විදිහට වැටෙන විදිහට මේක පුහුණු කරගෙන ගියන් පස්සේ ලොකු වෙනස්කම් ජීවිතේ සිද්ධ කරගන්න පුළුවන්. අර එක අවස්ථාවක ඕස්ට්‍රේලියාවේ ඉන්න බ්‍රහ්මවංශ හාමුදුරුවෝ සිහිපත් කරනවා උන්වහන්සේ ළඟට දිනපතාම බණ අහන්න භාවනා කරන්න එන බෞද්ධ කාන්තාවක්. ඇයගේ ස්වාමියා බෞද්ධ කෙනෙක් නෙමෙයි. ඇත්තටම ඔහුට ආගමක් කියලා එකක් නැහැ. දැන් ස්වාමියා කියන්නේ බණ අහන්න ගිහිල්ලා වැඩක් නැහැ, භාවනා කරන්න ගිහිල්ලා වැඩක් නැහැ. ඔය කවුරුවක් කියන ඒවා කට දිහා බලා ඉඳලා අපිට සිද්ධ වෙන යහපත මොකද්ද? මේ පුළුවන් තරම් වෙහෙස මහන්සි වෙලා වැඩ කළොත් අපිට යහපතක් වෙනවා. ඊට එහා දෙයක් ඔහු පිළිගන්නේ නැහැ. නමුත් දැන් මෙහෙම කියනකොට නෝනා උත්සාහ කරනවා බණ අහන එකේ වටිනාකම, භාවනා කරන එකේ වටිනාකම ටික ටික පැහැදිලි කරලා දෙන්න උත්සාහ කරනවා. පැහැදිලි කරලා දෙන්න හදනකොට ඉතින් බහික් බස් වෙනවා. අන්තිමට ගුටි කාගෙන තමයි බණ අහන්න යන්නේ. ඊට පස්සේ දවසක් බණ අහන්න ගියාට පස්සේ ධර්මවංශ හාමුදුරුවෝ ඉවසීමේ වටිනාකම ගැන කියා දෙනවා. එහෙම කියා දුන්නාට පස්සේ ඇය කල්පනා කරනවා ධර්මය සාන්දෘෂ්ටික නම් ඒක Tamanට පැහැදිලිව අත්දකින්නට පුළුවන් නම් මමත් මේ ධර්ම කාරණේ ප්‍රගුණ කරලා බලනවා මටත් ජීවිතේ මේ ජීවිතේම පැහැදිලි ප්‍රතිඵලයක් අත්දකින්නට පුළුවන් වෙයි කියලා අදිෂ්ඨාන කරගෙන එතුමිය කල්පනා කරනවා හොඳයි අද ඉඳලා මම ඉවසීම පුහුණු කරනවා. හැබැයි ඉවසීම පුහුණු කරනවා කියලා කියන්නේ මහත්යා කියන එකක්වත් ගණන් ගන්න නැතුව ඉන්නවා කියන එක නෙමෙයි. දැන් සමහර ඉවසනවා කිව්වම එහෙමනේ. ඉවසනවා ගාම හොදක් කිව්වක් ගණන් ගන්න නැහැ, නරකක් කිව්වක් ගණන් ගන්න මොකක්වත් නැහැ. ඊට පස්සේ අර මනුස්සයා ඊට වඩා කෝප වෙනවා. එතකොට එහෙම අවිචාරවත් විදිහට නෙමෙයි, ඇය බොහොම බුද්ධිමත් විදිහට ඉවසීම පුහුණු කළා. දැන් සැමියා හොඳ දෙයක් කියනකොට ඒකත් එක්ක කතා බහ කරලා මුසු වෙනවා. හැබැයි අර විදිහේ ගැටෙන දේවල් කියනකොට වෙනදා ඒකට උත්තර බඳින්නට යනවා. ඒක පැහැදිලි කරන්න යනවා. එහෙම උත්තර කියන්න පැහැදිලි කරන්න යන්නේ නැතුව දොස් කියනවා නම් එතනදි නිහඬ වෙනවා. එතනදි ඉවසන්න. දැන් මෙහෙම ටික දවසක් කරගෙන යනකොට ඇයට දැනෙන්න ගත්තා
වෙනද ගුටි කාලයි බණ අහන්න යන්නේ. දැන් මේ ටික පුහුණු කරනකොට ගුටි කන්න වෙන්නේ පොඩ්ඩක් බැනුම් අහලා ඊට පස්සේ ඒක එතනින් ඉවර වෙනවා. මොකද දැන් මේ පැත්තෙන් ප්‍රතිචාරයක් එන්නේ නැහැ. මේ පැත්තෙන් අනික් අතට උත්තර බදින්න පැහැදිලි කිරි මොකුත් නැහැ. ඒ නිසා කියන්න තියෙන ටික ඔක්කොම කියනවා අනිත් පැත්තෙන් මොකක් කරන්න නැති නිසා මේක නිවිලා. අර කෝපය ගැන කියනකොට කියනවා අත්නේ පතිතේ වහනේ ස්වයමේව ප්‍රශාම්‍යතේ. ගිනි පුපුරක් වැටුණන් පස්සේ එතන ගිනි ගන්නට පරණලාපත් තනකොළ වේලිච්ච තනකොළ ආදිය නැතිනම් නිකම්ම මුඩු බිමකට නම් වැටෙන්නේ ඒ ගිනි පුලිඟුව එය විසින්ම නිවි යනවා. එතකොට ඒක අමුතුවෙන් ආයේ නිවන්න දඟලන්න ඕන ඒක විසින්ම නිවි යනවා. ඒ නිවෙන්නේ නැතුව මේක පත්තු වෙන්නේ මොකද? පත්තු වෙන්නට ಜಾති ලං කරලා තිබ්බොත්. ඉතින් ඒක පත්තු වෙන්නට ඕන සාධක ලං කරන්නේ නැතුව හිටියත් පස්සේ ඒක එය විසින්ම නිවි යනවා. අමුතුවෙන් ආයේ යන්න කියලා පොරාලන්න දෙයක් නැහැ. ඉතින් ඇයට දැනෙන්න ගත්ත මේ ධර්මතාවය ටික ටික අර එහෙම ඉවසනකොට ඇත්තටම දැන් අර සැමියාගේ කෝපය ටිකක් කෑ ගහලා බැලුවා ඒක එහෙමම නිවිලා යනවා. ඊට පස්සේ ඇය කල්පනා කළා ඇත්තටම මේ ක්‍රමය සාර්ථකයි. ඊට පස්සේ දෙවනි පියවර අනුගමනය කරන්න පටන් ගත්තා. මොකද්ද දෙවනි පියවර? සැමියා මොනවා හරි සැමියාගේ හොඳ ගතිගුණ තියනවා නම් ඒවා අගය කරන්නට පටන් ගන්නවා. පළවෙනි පියවර තමයි මොනවා හරි ගැටෙන්න දේවල් කියනවා නම් ඒකෙදි ප්‍රතිචාර දක්වන්න නැතුව ඉවසනවා. දෙවෙනි පියවර තමයි මොනවා හරි හොඳ ගතිගුණ තියෙනකොට ටිකක් ඒවා අගය කරනවා. අගය කරන්න කියන්නේ නිකන් ඒවට හොඳයි මෙහෙමයි කියලා කියන්නම නෙමෙයි. එහෙම කියන්න ගියොත් අර මිනිස්සයා බලයි මේ මොකද නිකන් මේ අමුතුවෙන් යන්න හදන්නේ මොකක් හරි උපක්‍රමයක්ද දැන් මේ වෙන මොකාට දෙන්න හදන්නේ කියලා. එහෙම කරන්න නෙමෙයි. කතාවෙන්, හැසිරීමෙන්, බැලීමෙන්, ක්‍රියා කිරීමෙන් අනේකා අගය කරනවා කියන බව පෙන්වන්නට ඕන තරම් ක්‍රමෝපායන් තියෙනවා. ඒ නිසා වෙනදට වඩා මහත්යා ගැන උනන්දු වෙනවා කියන බව මේ බිරිඳ දැනෙන්නට සැලැස්සුවා. දැන් ටික දවසක් මෙහෙම කටයුතු කරගෙන යනකොට මහත්යාටත් පැහැදිලි වෙනසක් පේනවා බිරිඳගේ. දැන් ඔහු කල්පනා කරනවා කොහොමද මේ මනුස්සයා වෙනස් වුනේ? ඉස්සර දැන් එකට එක කියනවා කිසි ගණන් ගන්නෙ නැහැ, ගැටෙනවා, හැපෙනවා. දැන් එහෙම මොකුත් නැහැ. එහෙම එකට එක කියන්නෙත් නැහැ. වගේම ලොකු ඇගීමකින් කටයුතු කරනවා. ගොඩක් ලොකු උනන්දුවකින් කටයුතු කරනවා. එතකොට මොහු කල්පනා කළා මොකද්ද මේකට වෙනස? ඔහුට මොකුත් තේරුම් ගන්න පුළුවන් කාරණයක් නැහැ. අවසානයේ ඔහු කල්පනා කළා එහෙනම් බණ අහනවා කියලා ගිහින් ඕවා වෙන්න ඇති කියා දෙන්න. ඔය භාවනා කරනවා කියලා ඕවා වෙන්න ඇති ගිහින් පුහුණු කරන්න. කියලා ඔහු කල්පනා කළා එහෙනම් මේ බණ අහන්න යන්නේ එක හොඳයි. භාවනා කරන්න යන්නේ එක හොඳයි. ඊට පස්සේ ඔහු මොකද කරන්නේ? දැන් වෙනද බණ අහන්න යනකොට බලිනවා කෑ ගහනවා. ඊට පස්සේ අද බණ අහන්න යන දවස නේද? ඔහු මතක් කරනවා නෝනට බණ අහන්න යන්න. අද භාවනා වැඩසටහන තියෙන දවස නේද කියලා ඔහු මතක් කරනවා නෝනට භාවනා වැඩසටහන තියෙන දවස. අන්තිමට එතුමිය දවසක් බිම වාඩි වෙන්න අපහසු නිසා පුංචි පුටුවක් අරගෙන එනවා. ඇවිදින් බ්‍රහ්මවංශ හඳුරන්ට කියනවලු ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ දන්නවද මට මේ පුටුව හදලා දුන්නේ කවුද කියලා. පහසුවෙන් භාවනා කරන්න කියලා මහත්යා තමයි මේක හදලා. දැන් බලන්න කොච්චර ලොකු පරිවර්තනයක් එතන සිද්ධ වුණාද? ඒතර ඒ පරිවර්තනය සිද්ධ කරන්නට මහා ලොකුවට දේවල් වෙනස් කරන්න නෙමෙයි තමන් සිතන විදිහ කතා කරන විදිහ පුංචි වෙනසක් ඇති කරගත්තු ගමන් ලොකු පරිවර්තනයක් අපේ ලෝකයේ තුල සිද්ධ කරන්න පුළුවන්. ඒ නිසා මේ නිවන් දකින්න වැඩපිළිවෙල කියලා කියන්නේ පින්නතුනි ලෝකේ කන පිට හරවන වැඩක් නෙමෙයි. ලෝකේ වෙනස් කරන්න ඕන නම් ඒ පිළිබඳව ක්‍රමශිල්ප අපි හඳුනා ගන්න ඕන. ව්‍යාපාරයක් කරනවා නම් ඒක දියුණු කරනවා නම් ඒකේ හේතුඵල රටාව හඳුනාගෙන ඒ පිළිබඳව දක්ෂ වෙන්න ඕන. යම් කිසි වෙන කෙනෙකුගේ අඩුපාඩුවක් හදනවා නම් අනිත් අයගේ අඩුපාඩු තේරුම් අරගෙන ඒවා සකස් කරන ක්‍රමෝපායන් හඳුනාගෙන ඒක වෙනම වැඩපිළිවෙලක් පුහුණු කරන්න. හැබැයි තමන්ගේ සිතේ කෙලෙස් දුරු කරගන්නවා කියන ඒ වැඩපිළිවෙල සඳහා අපි අපේ මනස පිළිබඳව තේරුම් ගන්නට ඕන මනස ක්‍රියාත්මක වෙන රටාව. ඇත්තටම සිත ක්‍රියාත්මක වෙන රටාව ගැන අපි සැලකිලිමත් වෙනවා නම් අවදිමත් වෙනවා නම් හරියට හඳුනාගත්තාම චිත්ත නියාමය මේක ඇත්තටම දාන් අදින්න වගේ සරල දෙයක් බොහොම ආස්වාදජනකව පුහුණු කරන්නට පුළුවන් දෙයක් මනස පුහුණු කරනවා කියන්නේ. මෙහෙම සිතුවොත් මෙහෙම වෙනවා. මෙහෙම මේ ගැන අවධානය යොමු කළොත් මෙහෙම වෙනවා. මේ විදිහට හරියට ඒ සිතුවිලි ක්‍රියාත්මක රටාව හඳුනාගත්තන් පස්සේ
දිසාවට මෙහෙवला අවශ්‍ය විදිහට ප්‍රතිඵල ලබන්නට පුළුවන් හරියට තේරුම් ගත්තොත්. නමුත් අපි ගොඩාක් වෙලාවට ධර්මයේ පුහුණු කරන්න වෑයම් කරන්නේ අපි අපේ මනස පිළිබඳව ප්‍රමාණවත් වැටහීමක් ඇති කරගන්න නැතිව. ඉතින් අපේ මනස පිළිබඳව ප්‍රමාණවත් වැටහීමක් ඇති කරගන්න අභිධර්මයේ ඉගෙන ගැනීමත් උදව්වක් වෙනවා. ඒ අභිධර්මයේ ඉගෙන ගැනීම විතරක් නෙමෙයි ඒ ධර්මතාවයන් මනසේ ක්‍රියාත්මක වෙන විදිය නැවත අධ්‍යයනය කරන්න. ඉතින් ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ මේ මෝලිය සීවක පරිබ්‍රාජකයාගෙන් අහන්නේ පරිබ්‍රාජකය ඔබට ඔබේ සිතෙහි ලෝභය ඇති වුණන් පස්සේ මගේ මනසේ ලෝභය මතුනාය ඒකෙන් මේ පීඩාව ඇති වෙනවයි කියන එක ඔබට පැහැදිලිව දැනෙනවද? එහෙම දැනෙනවා නම් ඔබට සාන්දෘෂ්ටික බව තියෙනවද? ඔබ පැහැදිලිව ධර්මයේ දැකලා තියෙනවා. එතකොට ඒ ලෝභයේ හේතු මේවයි කියලා හඳුනාගෙන ඒක දුරු කළාම ලෝභය දුරු වෙනවා. ඒ දුරු වීමේ සහනය ඔබට පැහැදිලිව පේනවද? ලෝභය දුරු වුණයි කියලා ඔබට දැනෙනවද? එහෙමනම් එපමණකින්ම ඔබ සිහිය පිහිටුවාගෙන තියෙනවා. ඒ සිහිය පිහිටුවාගත්තු තරමට මනසේ ස්වභාවයේ ගති ලක්ෂණ ඔබට සාදෘෂ්ටිකව දකින්නට පුළුවන්. නමුත් ගැටලුව තියෙන්නේ ලෝභය ඇති වුනහම අපිට ලෝභයේ හැටියට එය වටහා ගන්නට පුළුවන්ද? ද්වේෂය ඇති වුනහම ඒක ද්වේෂයේ හැටියට අපිට වටහා ගන්නට පුළුවන්ද? වටහාගෙන එහි හේතු හඳුනාගෙන ඒක දුරු කරන්න පුළුවන්ද? වෙනතුනේ ලෝභය කියලා කිව්වහම අපිට හිතෙන්නේ අපෝ ලෝභය හොඳ දෙයක් නෙමෙයි. ඒකෙන් හිත දූෂ්‍ය කරනවා, ඒකෙන් හිත නරක කරනවා, ඒක අකුසලයක්, ඒක පාපයක්. එහෙම අපිට දැනෙනවා. ඒ දැනුම එහෙම තිබුණාට මනෝභාවයේ හැටියට මේක ඇතුලෙන් මතුවෙනකොට මේ ලෝභයයි කියලා හඳුනා ගන්නට බැරි වුණොත් ඒතනත්තා සම්පූර්ණයෙන් ඒ මනෝභාවයට රැවටෙනවා. ඒ නිසා පෙරේරුකාණේ චන්ද්‍රවල මහානායක හාමුදුරුවෝ වංචක ධර්ම හා චිත්තෝපක්ලේශ ධර්ම කියන පොතේ දීර්ඝ වශයෙන් පැහැදිලි කරනවා මේ දුර්වල මනෝභාවයන් අපේ මනසේ ජනිත වෙනවා. හැබැයි ඒ කවර මනෝභාවයක්ද කියලා හොයාගන්නට නොහැකියි. ලෝභයම නිර්ලෝභය වගේ මතුවෙනවා. ලෝභයම පරිත්‍යාගශීලී අදහස විදිහට මතුවෙනවා. ඉතින් එහෙම වෙන්නේ කොහොමද? ලෝභය කියන්නේ එක පරිත්‍යාගය කියන්නේ තව එක. හාත්පසින්ම වෙනස්නේ. හැබැයි මේ මනෝභාවයන්ගේ තියෙන විශේෂත්වය තමයි පින්නතුනේ ඒ පුද්ගලයාගේ මනස ක්‍රියාත්මක වෙන විදිහට ඊට අනුරූපීව මතුවෙන්නට දක්ෂයි. එහෙම නැත්නම් වෙන විදිහකින් කියනවා නම් ඒ මතුවෙන මනෝභාවය අපි ඉන්න මානසික තත්ත්වයේ මත අපි වෙනස් විදිහකටයි හඳුනාගන්නේ. ඒ කියන්නේ මනෝභාවය අපිව රවට්ටන්න හදනවාම නෙමෙයි. මනෝභාවය එතනට ගැලපෙන විදිහට මතුවෙනවා. හැබැයි මතුවෙනකොට අපි ඉන්න මානසික තත්ත්වයට එක්කලා අපි ඒක අර්ථකථනය කරගන්නේ වෙන විදිහකට. ඒතර අපි ඒක දකින්නේ ගුණයක් හැටියට. අවසානයේ මතුවලා තියෙන්නේ ලෝභයමයි. නමුත් නිර්ලෝභයේ හැටියට තමයි අපි ඒක පරිහරණය. කොහොමද ලෝභය නිර්ලෝභයේ හැටියට මතුවේ? පරිත්‍යාගයේ හැටියට මතුවෙන්නේ කොහොමද? දැන් අපි හිතමු යම්කිසි කෙනෙක් කල්පනා කරනවා ලෝභය දුරු කරන්නට ඕන, පරිත්‍යාගය පුහුණු කරන්නට ඕන. ඒ නිසා නිවන් දකින්නට ගුණයක් හැටියට පරිත්‍යාගය පුහුණු කරමින් යනවා. ඔහොම පුහුණු කරමින් යනකොට ඒතනත්තාට ධර්මදේශනා වලින් ඇහෙනවා, පොතපත වලින් කියවන්නට ලැබෙනවා මේ දේවල් පරිත්‍යාග කළාම මේ දේවල් ලැබෙනවා. ඊට පස්සේ ලෝභය අරස්වරූපයෙන් මතුවෙනවා. මේවා දුන්නාම මේවා ලැබෙනවා, මේවා දුන්නාම මේවා ලැබෙනවා. මේකත් ඕන, මේක ලබන්න මේක දෙන්න ඕන. දැන් අවසානයේ අර එකම ලෝභය දැන් දාන චේතනාවක් හැටියට බහුලව මනසේ මතුවෙන්නට පුළුවන්. හැබැයි Tamanට පේන්නේ ඒක ලෝභය. අද බොහෝ දෙනාගේ දාණයට ඔය අරුබුදේ මතුවලා තියෙනවා. ඒ නිසා දානේ හැබැයි පරමාර්ථය මොකක්ද කියලා මනසින් ගිලිහිලා Tamanට සසර ගමනේ සැප ලබන්නට, නිවන් ලබන්නට කියන අදහස මුල් කරගෙන දන් දෙන්නට නෑ. ඇත්තටම දානේ පරමාර්ථයේ වියුත්තේ මට පින් සිද්ධ කරගන්නවත්, මට නිවන් දකින්නවත්, මට අතහැරීම පුහුණු කරන්නවත් නෙමෙයි, ලබන තැනත්තාට යහපතක් කරන්න. ඒක තමයි නිවැරදි මනෝභාවය. නිවැරදි අදහස වියුත්තේ. ලබන කෙනාට යහපතක් කරන්නයි දෙන්නේ. ඒ ලබන කෙනාට කොච්චර යහපතක් වෙනවද? ඒහා සමාන යහපතක් Tamanට සිද්ධ වෙනවා. හැබැයි ලබන කෙනාට යහපත කිරීමේ පැහැදිලි මානසිකත්වය Taman තුළ ඇති වෙලා නැත්තම් ඒ කුසලය
සම්පූර්ණ කුසලයක් නෙමේ දීලා තියෙනවා දුන්නු නිසා සම්පත් ලැබෙනවා හැබැයි මනසේ පැහැදිලි කුසල සිතක් නැහැ ඒ නිසා නිවන් දකින්නට උදව් වෙන්නේ නැහැ ඒක දාන පාරමිතාවක් හැටියට මානසික ශක්තියක් හැටියට වැඩෙන්නේ නැහැ එතකොට අද බොහෝ දෙනෙක් දන් දුන්නා වුණාට ඒවා තුලින් තමන්ගේ මනස අවදි වෙන්නේ නැත්තේ මනස දියුණු වෙන්නේ නැත්තේ ප්‍රධාන හේතුවක් තමයි අර විදියට දන් දීමේ මූලික පරමාර්ථය මත පිහිටලා ඒවා කරනව වෙනුවට අර විදිහෙන් විවිධ වෙනත් මනෝභාවයන් මත පිහිටලා ගන්න. එතකොට කෙනෙකුට හිතෙන්න පුළුවන් ඉතින් නිවන් දකින්න හිතලා දන් දෙන එක හොඳ නැද්ද? නිවන් දකින්න හිතන එක හොඳයි. නිවන් දකින්න හිතාගෙන දන් දෙනවා නම් ඒ දාණය තුල නිවන් දකින්න අවශ්‍ය ගුණාංග මතුවෙන්න ඕන. මොනවද නිවන් දකින්න අවශ්‍ය ගුණාංග? මට නිවන් දකින්න ඕන කියන අදහස නෙවෙයි. තෘෂ්ණාව දුරු කරන්නට මමත්වයේ දුරු කරන්නට අවශ්‍ය මනෝභාවයක් මතුවෙන්න ඕන. මමත්වයේ දුරු වෙන්නට නම් මා පමණක් නෙවෙයි අන් අයත් සොයන්න ඉන්නට ඕන කියන මේ අදහස පැහැදිලිව මතුවෙන්න ඕන. අනේකා හොඳින් ඉන්නට ඕන, අනේකා සුවපත් වෙන්නට ඕන, අනුන්ට යහපතක් වෙන්න ඕන කියන මේ පැහැදිලි අදහස මතුවෙන්න ඕන. ඒ අදහස අවදි කරගෙන දන් දුන්නොත් ඒ දාණය නිවන් දකින්නට හේතු වෙනවා. ප්‍රාර්ථනා නොකළා වුණා. ප්‍රාර්ථනාව අවශ්‍යයි. ප්‍රාර්ථනාවත් වැදගත් වෙනවා. ප්‍රාර්ථනාවෙන් තමයි අපි යම් කාරණයක් හරියට ඉලක්ක කරන්නේ. කුසල් කරපු පමණටම විපාක දෙන්නේ නැහැ. අකුසලුත් කරපු පමණට විපාක දෙන්නේ නැහැ. කුසලයේ වෙනත් අකුසල් වලින් යට වෙන්න පුළුවන්. අකුසලයේ වෙනත් කුසල් වලින් යට වෙන්නට පුළුවන්. හැබැයි ප්‍රාර්ථනාවක් ඇති කරගෙන තියාගත්තොත් ඒ කුසලය හරියටම ඉලක්ක ගන්නවා. ඒතකොට ප්‍රාර්ථනා කරන්න ගියාම ඉතින් ආය තෘෂ්ණාවනේ මතුවෙන්නේ කියලා හිතෙන්න පුළුවන්. නෑ පින්නතුනේ තෘෂ්ණාවෙන් ප්‍රාර්ථනා කරන්නත් පුළුවන්, ප්‍රඥාවෙන් ප්‍රාර්ථනා කරන්නත් පුළුවන්. තෘෂ්ණාවෙන් දන් දෙන්නත් පුළුවන්, ප්‍රඥාවෙන් දන් දෙන්නත් පුළුවන්. එකම වැඩේ දෙතුන් විදිහකට කරන්න පුළුවන්. ඒ මනෝභාවයේ ස්වરૂපය තමයි ඒවා තීරණය වෙන්නේ. දැන් මේ මහා ලොකු දේවල් නොවුනට එකක් ඇතුලේ තියෙන පුංචි වෙනස්කම්. ඒ පුංචි වෙනස්කම සිද්ධ වෙච්ච ගම ලොකු පරිවර්තනයක් එතන සිද්ධ වෙනවා. එතකොට ලෝභයෙන් දන් දෙන්නේ කොහොමද? ප්‍රඥාවෙන් දන් දෙන්නේ කොහොමද? ලෝභයෙන් දන් දෙන්නේ මේකෙන් මේ යහපත සිද්ධ වෙනවා, මේ සැපේ ලැබෙනවා, මේ සම්පත ලැබෙනවා, මටත් ඒක ඕන. එහෙම හිතාගෙන දන් දෙනවා. ප්‍රඥාවෙන් දන් දෙන්නේ කොහොමද? මේකෙන් අනිත් මනුස්සයාට යහපත වෙන්නේ කොහොමද? ඔහුට වැඩි ප්‍රයෝජනයක් වෙන්නේ කොහොමද? ඒ විදිහට සලකලා දන් දෙනවා. ඉතින් එහෙම දන් දීලා ප්‍රාර්ථනාව කරන්න ගියාම ආය තෘෂ්ණාව මතුවෙන්නේ නැද්ද? නෑ පිටුපිට. ප්‍රඥාවෙන් මේ ප්‍රාර්ථනාව කරන්න පුළුවන්. ඒ කොහොමද? හැඟීම් වලට වහල් වෙන්නේ නැතිව අවශ්‍යතාවය හරියට සලකාගෙන ඒ ප්‍රාර්ථනාව කළොත් වැරද්දක් නෑ. ඒ කියන්නේ නිවන් දකින්නට මේ දේවල් තිබිය යුතුයි. මොනවද? අපිට නිවන් දකින්න ගුණධම් වඩන්න නිරෝගීකම අවශ්‍යයි. ඒ නිසා ඊට සුදුසු කුසලයක් කරලා නිරෝගීකම ප්‍රාර්ථනා කර ගැනීම වරදක් නෙමෙයි. හැබැයි වැරද්ද වෙන්නේ කොතනද? මට නිරෝගීකම ලබන්න කියලා හාමුදුරුවන්ට ගිහින් මොනවා හරි පූජා කරනවා. ඔබ වහන්සේ මේක වළඳන්න මට නිරෝගී සම්පත් වෙනවා. උන්වහන්සේට ඒක ඕනේ නැහැ. අන්න පටලැවෙන තැන. එහෙම නෙමෙයි ඥාන සංප්‍රයුක්ත වෙන්නේ. එහෙම නෙමෙයි ඒක නුවණින් කරන ප්‍රාර්ථනාවක් වෙන්නේ. හාමුදුරුවන්ට යම් ඖෂධයක් අවශ්‍ය නම් ඒ අවශ්‍ය වෙලාව පරිස්සමින් සොයලා බලලා විමසලා බලලා ඒ වෙලාවට ඒක පූජා කරලා උන්වහන්සේට අත්‍යවශ්‍ය මොහොතේ ඖෂධයක් පූජා කරන්න ලැබුණා. උන්වහන්සේ නිරෝගී වෙන්නාසේ සසර ගමනේ මටත් නිරෝගීව ගුණධම් වඩන්න මේ කුසලයේ හේතු වේ. ඉතින් බඳු අවස්ථාවක් Tamanට හොයාගන්න බැරි නම් හාමුදුරුවන්ගෙන් ඉල්ලීමක් කරලා තියන්න පුළුවන්. ඔබ වහන්සේට මොනවා හරි ඖෂධයක් ඕන වුණොත් මට කියන්න. ඔබ වහන්සේ කොයි වෙලාවක හරි අසනීපයක් හැදුනොත් මොනවා හරි අවශ්‍යතාවයක් මතුවුනොත් මට පණිවිඩයක් එවන්න. එහෙම නැත්තම් ඉතින් අපි සැලකිල්ලෙන් ඉන්නවා. හාමුදුරුවන්ට විතරක් නෙමෙයි. වෙනින් මිනිස්සෙකුට, සතෙකුට, සිව්පාවෙකුට හරි ප්‍රතිකාරයක්, උපකාරයක් අවශ්‍ය වෙන අවස්ථාව සොයලා බලලා පරිස්සමින් ඒ මොහොතේ ඒක කරලා මේ තනත්තාගේ අවශ්‍යතාවය සපුරාලන්නට මට පුළුවන් උනේ යම්සේද එයින් ඒ තනත්තා සුවපත් උනේ යම්සේද ඒහා සමාන වේ කුසල බලයෙන් සසර ගමනේ මටත් නිවන් දකින්නට අවශ්‍ය නිරෝගී සම්පත්තිය ලැබෙනවා. මේක
තෘෂ්ණා මූලික ප්‍රාර්ථනාවක් නෙමෙයි, ඒක ප්‍රඥා මූලිකයි. ඇයි ප්‍රඥා මූලික වෙන්නේ? නිකම්ම මේ මට ලැබෙන්න කියලා කාට හරි ගිහිල්ලා දේවල් ගොඩ ගහලා නෙමෙයි. දැන් ඔය වගේ එක දවසක් මට ඖෂධ වගේක් පූජා කරලා තිබුණා. අර B12 කියලා තියෙන විටමින් එකක්. ඒ B12 විටමින් පොඩි පැකට් තියෙනවා. ඒවා ලොකුවට පොලිතින් එකකින් බණ්ඩලයක් හදලා දෙනවා. ඒ වගේ බණ්ඩල් 3ක් මට පූජා කරලා තියෙනවා. එතකොට දැන් මට B12 බොන්න තරම් අමාරුවක් ඇත්තෙත් නැහැ. වෛද්‍යවරු මට නියම කරලත් නැහැ. නමුත් දැන් මේ මහා ගොඩක් පූජා කරලා. ඉතින් නොවැරදීම කවුරු හරි ජ්‍යොතිෂඥයෙක්වත් කියන්න ඇති නිරෝගීකම ලබන්න බෙහෙත් පූජා කරන්න. ඉතින් ගෙනාවා පූජා කරන්න. හාමුදුරුවන්ට ඒක ඕනද නැද්ද? ඒ කතන්දරයක් නෑ. බෙහෙත් පූජා කළාම නිරෝගී සම්පත්තිය ලැබෙනවා. මටත් නිරෝගීකම ඕන. හාමුදුරුවන්ට පූජා කරනවා වහන්සේ වළඳන. ඒක වළඳලා වෙනින් ලඩක් හදාගත්තට කරන්න දෙයක්. ඉතින් මං කල්පනා කළා දැන් මේක මට ඕන නැහැනේ. මේක මට අවශ්‍ය නැහැනේ. ඒ නිසා මේක වෛද්‍යවරයෙකුටවත් දෙන්න ඕන. එතකොට මුදලක් අරගෙන හරි කවුරු හරි රෝගියෙකුට දෙන්නේ. මුදල් නොගෙන දෙනවා නම් එහෙම මුදලක් අරන් දෙනවනේ. ඒක ඉතින් ඔහුගේ වැඩක් නේ. මේක කවුරු හරි අතට යනවා නෙමෙයි. පූජා කරපු එක සත්භාවයෙන්නේ පූජා කරලා තියෙන්නේ. ඊට පස්සේ මම මේකේ දින බැලුවා. බලනකොට තව සතියයි තියෙන්නේ. ඉතින් සුවපත් වේවා කියලා හිතන් ඩස්බින් එකට දාලා නිකන් හිටියා. දැන් ඒ කුමක් නිසාද? ඒ කුසල් ඥාන සංප්‍රයුක්තත් නැහැ. දැන් ඒ කුසලයේ කරලා නිවනම වෙන්නට පුළුවන් පැතුවේ. හැබැයි නිවන ලැබෙයිද? ඒ නිසා නිවන ප්‍රාර්ථනා කරගෙන පින්කම් කිරීම කියන එක අර නිවන කියන වචනේ ඉස්සරහින් තිබ්බහම අපට හිතෙනවා ඒ වචනේ ඉස්සරහින් තියාගත්තාම ඉතින් ඔක්කොම හරි. නිවන, භාවනාව, ධර්මය, ධර්මානුධර්ම ප්‍රතිපත්තිය, චතුරාර්ය සත්‍ය මේ වගේ වචන පාරමිතා මෙහෙම වචන ඉස්සරහින් තියාගත්තාම ඒකට මොවා වෙලා මොන දේ කළත් ඒක හරි කියලා තමයි අපිට හිතෙන්නේ. එහෙම නැහැ පිටුතුනේ. වචනේ මොකක් වුණත් ඒක පිටුපසින් තියෙන මනෝභාවය මොකක්ද කියලා සැලකිලිමත් වෙන්න. ඒ නිවන කියන වචනෙත් එක්ක අපි ගොඩනගන මානසික තත්ත්වය මොකක්ද? ඒකයි නිවන් දකින්න උදව් වෙනවද නැද්ද කියන එක තීරණය. ඒ නිසා ප්‍රාර්ථනාවක් කිරීම වරදක් නෙවෙයි. හැබැයි නිකම්ම හැංගීම් වලට වහල් වෙලා මටත් මෙහෙම ඕන කියලා නෙමෙයි. කුමක් සඳහා දෝන වෙන්නේ? ප්‍රඥා සංප්‍රයුක්තයි කියලා කියන්නේ අපි යමක් ප්‍රාර්ථනා කරනවා මොකක්ද ඒකෙන් අපේක්ෂා කරන යහපත. මෙන්න මේ යහපත සිද්ධ කරන්න මේ දේ අවශ්‍යයි. ඒ නිසා මට ඒ දේ ලබන්නට ඕන. දැන් කෑම කන්නට පුළුවන් තෘෂ්ණාවෙනුත් කෑම කන්නට පුළුවන් ප්‍රඥාවෙන්. කොහොමද ප්‍රඥාවෙන් කෑම කන්නේ? ඒක තමයි ප්‍රත්‍යවේක්ෂාව කියලා දේශනා කරන්නේ බුදුහාමුදුරුවෝ. කුමක් සඳහාද කෑම කන්නේ කියලා හරියට අවශ්‍යතාවයේ තේරුම් අරගෙන කන්න. එතකොට ඒක නිවන් දකින්න උදව් වෙන භාවනාවක් වෙනවා. ඒක කුසලයක් වෙනවා. හැබැයි ඒකේ පරමාර්ථය තේරුම් අරගෙන මෙන්න මේ අවශ්‍යතාවයටයි කන්නේ කියන අදහස මතු කරගන්න නැතුව රස තෘෂ්ණාවයි කෑම ගැන තියෙන බලාපොරොත්තුවයි එක්කලා කෑම කනවා නම් ඒ ආහාර ගැනීමම නිවන් මඟ ඇහිරෙන්නට හේතුවක් වෙනවා. එකම කාරණේ අපි මේ පිළිබඳව දකින විදිහත් එක්කලා බලන විදිහත් එක්කලා සිතන විදිහත් එක්කලා හාත්පසින්ම එක්ක නිවනට එක්ක සසරට. ඒ නිසා මේ ධහම කියලා අපිට පුහුණු කරන්න තියෙන අමුතු දේවල්, වෙනස් දේවල්, නොතේරෙන දේවල් නෙමෙයි. මේ තේරෙන කාරණේ ඇතුළෙම තියෙන පුංචි දේවල්. ඒ අපි දන්නා දේ ඇතුළෙම පොඩි තැන් තියෙන්න පුළුවන්. පොඩ්ඩ එහා මෙහා වෙනකොට වරදින තැන්. ඒව අපි පරිස්සමෙන් හඳුනාගෙන වෙනස් කරගන්න පුළුවන් නම් ගොඩාක් ලොකු පරිවර්තන කරගන්නට පුළුවන්. එතකොට දැන් සමහරු කල්පනා කරනවා ප්‍රාර්ථනා කරන්න ගියහම තෘෂ්ණාව වැඩෙන්නේ. හම්තුට ප්‍රාර්ථනා කරන්නේ මොකක්වත් මම නිවනම විතරයි ප්‍රාර්ථනා. අනිත් මොකුත් ප්‍රාර්ථනා කරන්නේ. ඇයි? මේ තෘෂ්ණාව වැඩෙන නිසා. එහෙම අනිත් මොකක් ප්‍රාර්ථනා කරන්නේ නිවන විතරයි ප්‍රාර්ථනා කරන්නේ කියන එක ටිකක් අනතුරුදායකයි. ඇයි? ඉතින් නිවන් දකින්නකම් මේ සසරේ පවතින්න එපා. නිශ්චිත පැතුමක් නැත්තම් කොතෙක් කුසල් කරලා තිබුණා වුණත් ඒවා වැළකී යන්නට පුළුවන්. එහෙම නිශ්චිත බවක් නැහැ සසරේ. හොඳම උදාහරණය තමයි බුදුරජාණන් වහන්සේ සසරේ දාන පාරමිතාව පුහුණු කළා බෝසත්තරයෙක් හැටියට. උන්වහන්සේට බොහෝ සම්පත් යසයිසුරු ලැබුණා බුද්ධත්වයට පත් වෙච්ච ආත්ම භාවය. හැබැයි සමහර අවස්ථාවල උන්වහන්සේට දාන්නේ නැතුව යවවල දාන්න සිද්ධ වුණා.
එතකොට එක් ගමකට පිඬුසිඟා ගිය අවස්ථාවේ මාරයා ආරූඪ වෙලා සම්පූර්ණ ගමේ සියලු දෙනාම දන් දෙන එක වැළැක්වුවා. උන්වහන්සේ එදා බඩගින්නේ. සුන්බත්ත. තොර සීවලී හාමුදුරුවෝ සසර ගමනේ දාන පාරමිතා පිරුවා. හැබැයි උන්වහන්සේට දානෙ ලැබෙන එක වළක්වන්න මාරයාටවත් අන් කිසි කෙනෙකුටවත් පුළුවන් කමක් නැහැ. එහෙමනම් දාන පාරමිතාවෙන් වඩා වැඩි සීවලී හාමුදුරුවෝද බුදුහාමුදුරුවෝද? අපිට හිතෙන්නේ එහෙම තමයි. නමුත් ඒක සම්පූර්ණයෙන් වැරදි. ඇයි? බුදුහාමුදුරුවන්ගේ දාන පාරමිතාවට සමකරන්න කිසිම ශ්‍රාවකයෙකුගේ දාන පාරමිතාවක් සමත් වෙන්නේ නැහැ. ඇයි? ඒක ශ්‍රාවක පාරමිතාව. අරක බෝසත් පාරමිතා. බෝසත්තරයේ පාරමිතා පුරන්නේ ජීවිත පරිත්‍යාගයේ. එහෙම පාරමිතාවක් ශ්‍රාවකයෙක් පුරන්නේ නැහැ. බෝසතාණන් වහන්සේගේ සම්මා සම්බුදුරෙකුගේ දාන පාරමිතාව මහා මෙරට උපමා කළොත් සීවලී හාමුදුරන්ගේ දාන පාරමිතාව ගල් කැටයක් වගේ කියලායි කියන්නට වෙන්නේ. එතරම්ම සල්පයයි. නමුත් සීවලී හාමුදුරන්ට ලැබෙන එක වළක්වන්න බෑ. බුදුහාමුදුරන්ට වළක්වන්න පුළුවන්. මොකද්ද හේතුව? ප්‍රාර්ථනා. බුදුහාමුදුරන්ට කොච්චර කුසල බලය තිබුණා වුණා මම ලාභීන්ගෙන් අග්‍ර වෙනවා. එහෙම පැතුමක් නැහැ. ඒ නිසා උන්වහන්සේට වෙනින් අකුසල් මතුවෙන්න පුළුවන්. සසර ගමනේ නොදීපුව අන්සතු දේවල් උදුරගත්තුව ඒ බඳු කර්ම මතුවෙච්ච අවස්ථාවක කොතෙක් කුසල් තිබුණා වුණත් ඒ කර්මයෙන් අර කුසලයේ යටපත් වෙන්න පුළුවන්. ඒ බඳු අවස්ථාවේදී මාරයාට අවශේෂයට ඉදිරිපත් වෙලා උන්වහන්සේට ලැබෙන දේ වළක්වන්න පුළුවන්. ඒතර සීවලී හාමුදුරන් නොලැබෙන අකුසල නැද්ද? ඕන තරම් තියෙන්න පුළුවන්. හැබැයි එක අකුසලයක්වත් මතුවෙන්න විදිහක් නැහැ. මේ කුසල බලයෙන් අවසන් භවයේ ලාභීන් අතර අග්‍ර වෙමුවා කියලා පැතුමක් ඇති කරලා තිනවා. ඒ ප්‍රාර්ථනාවෙන් අර සියල්ලක් වහලා දානවා. අර මතුවෙන්නට පුළුවන් සියලු අකුසල කර්ම විපාක සියල්ලක් ආවරණය කරලා කුසලයම අනිවාර්යෙන් විපාක දෙකකටපත් කරනවා. ඒතර උන්වහන්සේගේ දාන පාරමිතාව ගල් කැටයක් වගේ උනාට ඒක හරියට ඉලක්ක කරලා තියෙනවා. බුදුරජාණන් වහන්සේගේ පාරමිතාව දාණය ලබන්න නෙමෙයි ඉලක්ක කළේ කොමකටද? බුද්ධත්වයේ සඳහා. ඒ මහා පැතුමක් සඳහා. ඒ නිසා උන්වහන්සේගේ බුද්ධත්වයේ වළක්වන්න කිසි කෙනෙකුට බෑ. ඒක නවත්තන්න බෑ. මොකද හැම පාරමිතාවක්ම පුරලා උන්වහන්සේගේ පැතුම එතනයි. ඒ නිසා ඒකට බාධා කරන්න බෑ. හැබැයි ලාභීන් අතර අග්‍ර වෙන්නට පැතුමක් නැති නිසා ඒ සඳහා කරලා තියෙන කුසල් වෙනත් අකුසල් වලින් යටපත් වෙන්නට පුළුවන්. ඒ නිසා නිවන ප්‍රාර්ථනා කරගන්න එක හොඳයි. අවශේෂ ප්‍රාර්ථනා ගැනත් අපි සැලකිලිවත් වෙන්නට ඕනේ. තෘෂ්ණා මූලිකව නෙමෙයි ඥාන සම්ප්‍රයුක්තව. ඇයි අපිට සසර ගමන සුවපත් කරගෙන යන්නට. දැන් අපි වගේ පැවිදි වෙලාම නිවන් දකින්න යනවා නම් ප්‍රශ්නයක් නැහැ. ගිහිව යනවා නම් කැමති වුණත් අකමැති වුණත් ඉතින් විවාහ වෙන්න වෙනවනේ. Tamanට ඕන නැති වුණත් බලෙන් කවුරු හරි එක්ක එල්ලෙනවා එක්ක එල්ලනවා. එතකොට ඉතින් විවාහ වෙන්න වෙනවා. එතකොට එහෙම විවාහ වුණාට පස්සේ ඒ විවාහ වෙන්නට ලැබෙන බිරිඳ සැමියා කොහේ හරි යන අසත්පුරුෂයෙක් වුණොත් එහෙම ඔක්කොම ඉවරයි එතනින් එහාට. ඒ නිසා නිවන් දකින්නට යන ගමනේදී තමන්ට සුදුසු බිරිඳක්, සත්පුරුෂ බිරිඳක්, සත්පුරුෂ සැමියෙක්, ඒ කියන්නේ ගිහි ජීවිතයක් ගත කරනවා නම් සත්පුරුෂ දරුවන් ලැබෙන්නට ප්‍රාර්ථනා ඇති කර ගැනීම තෘෂ්ණා මූලිකව නොවේ ප්‍රඥා මූලිකව කළ හැකියි. මට මේ බිරිඳම ලැබෙන්න ඕන, මේ සැමියාම ලැබෙන්න ඕන කියලා එහෙම දැඩි බන්ධනෙන් පුද්ගල ස්වરૂපයෙන් අරගෙන තෘෂ්ණා බන්ධනයක් ඇති කර ගන්නට නෙමෙයි මේ කියන්නේ. ගුණාත්මක වශයෙන් සත්පුරුෂයෙක් වශයෙන් මොකටද? එකට එකතු වෙලා ගුණ දහම් වඩන්න. ඒ පසුබිම නොතිබුණොත් පුළුවන් ද අපිට ගුණ දහම් වඩන්න? අදුතරමේ පැවිද්දෙක් හැටියට උනත් ගුරුවරයා සත්පුරුෂයෙක් නොවුනොත්, තමන් ළඟට එන ගෝලයා සත්පුරුෂයෙක් නොවුනොත් ගුණ දහම් වඩන එක පහසු නෑ. ඒ දායකයෝ සත්පුරුෂයෝ නොවුනොත් ගුණ දහම් වඩන එක පහසු නෑ. ඒ නිසා අපි හැම කෙනෙක්ම පැතුම් ඇති කරගන්නට සුදුසුයි නිවන් දකින තෙක් ඒ සුදුසු ගුණාංග ලබන්නට අවශ්‍යතාවය සඳහා. ඉතින් මේ විදිහට අපට ලෝභයම එක් එක් විදිහෙන් මතුවෙන්නට පුළුවන්. දානය හැටියටත් ලෝභය මතුවෙන්නට පුළුවන්. පරිත්‍යාගයේ හැටියට ලෝභය මතුවෙන්නට පුළුවන්. පරාර්ථ චර්යාව හැටියට ලෝභය මතුවෙන්නට පුළුවන්. නිවන් දැකීමේ අපේක්ෂාව හැටියට ලෝභය මතුවෙන්නට පුළුවන්.
නිවන කියන එක හොඳ වචනයක් වුණාට ඒකට මුවා වෙලා තෘෂ්ණාව වැඩෙන්න පුළුවන්. ආත්මార్థකාමීත්වය වැඩෙන්නට පුළුවන්. ඒ නිසා අපි පරිස්සම් වෙන්නට ඕන. මේ ලෝභ සිතයි. ලෝභ සිතක් ඇති වුණාම මේ ලෝභ සිතයි කියලා දැනගන්න එක මේ ධර්මයේ සාන්දෘෂ්ටික බවයි. ඒකට සිහිය තියෙන්න ඕන, ප්‍රඥාව තියෙන්න ඕන. හැබැයි ඒක සුළුපටු දෙයක් නෙමෙයි. ගැඹුරු කාරණයක්. කුමක් නිසාද? ලෝභය අපිට එකවරම මේ කොස් ගෙඩි සහ පොල් ගෙඩි වෙන් කර ගන්නවා වගේ පැහැදිලිව දකින්නට බෑ. ඊටාම සියුම් වෙනස්කම් මේ ඇති. ඇඹුල් දොඩම් සහ පැණි දොඩම් වෙන් කරන්න කිව්වොත් කපන්නේ නැතුව අමාරුයි ටිකක්. මොකද පුංචි වෙනස්කමක් තියෙන්නේ. එතකොට අපිට කිව්වොත් එහෙම ඇඹුල් දොඩම් සහ ඇඹුල් දොඩනුයි තැඹිලි ගෙඩියකුයි වෙන් කරගන්න කිව්වොත් ඒක පුළුවන් පැහැදිලි. ඒක පැහැදිලිව පේනවා, අල්ලලා බැලුවොත් පේනවා. හැබැයි ඇඹුල් දොඩනුයි පැණි දොඩනුයි වෙන් කරගන්න කිව්වම ඒක වෙනස බොහොම සූක්ෂමයි. එනිසයි බුදුහාමුදුරෝ දේශනා කරන්නේ මේ ධර්ම ගම්භීරං දුද්දසං අනු. ඒක බොහොම ගැඹුරුයි, දකින්න අමාරුයි, බොහොම සූක්ෂමයි. ඒ සූක්ෂම භාවය නිසායි දකින්නට අමාරු. එහෙම නැත්නම් මේ වෙන ලොකු ලොකුවට තියෙන ඒවා නිසා නෙමෙයි. මේ එකම ඇතුලේ පුංචි සියුම් වෙනස්කම් ඇති වෙන්න පුළුවන්. ඒ පොඩි වෙනස්කම ලොකු පරිවර්තනයක් ඇති කරන්න හේතුයි. ඊළඟට බුදුරජාණන් වහන්සේ මෝලිය සීවක පිරිවැජ්‍යයට කියනවා ඔබේ සිතේ ද්වේෂය ඇති වෙනවා නම් ඒ ද්වේෂයේ හැටියට දකින්න. ඔබට පුළුවන්. ද්වේෂය දුරු වුණාම මේ ද්වේෂය දුරු වුණා කියලා දකින්න පුළුවන්. ඔබ පුළුවන් නම් අන්න සාන්දෘෂ්ටික ධර්මයි. ඒතර ද්වේෂය කියුවෙන් පස්සේ අපිට තේරෙනවා ද්වේෂය කියන්නේ අකුසල ධර්මයක්, පාප ධර්මයක්, අසත් ධර්මයක්. ඒක හොඳ නැහැ. හොඳ නැහැ කියලා තේරුණාට ද්වේෂයම අපිට කරුණා මුහුණුවරින් පැමිණෙන්නට පුළුවන්. හාත්පසින්ම වෙනස් විදියට. කරුණාවයි ද්වේෂයයි හාත්පසින් වෙනස්. හැබැයි කරුණාවේ මුහුණුවරින් ද්වේෂය මතුවෙන්නට පුළුවන්. අනුකම්පාවේ මුහුණුවරින් ද්වේෂය මතුවෙන්නට පුළුවන්. ඒක කොහොමද? අනුකම්පාවේ මුහුණුවරින් මතුවෙන්නේ අපි හිතමු සතෙක් සමහර වෙලාවට ඔත්පොළ වෙලා ඉන්නවා. වාහනයකට අහු වෙලා පස්සපන නැහැ, කුණු වෙලා පණුවන් ගහනවා, කෑ ගහ කන්නේත් නැහැ. මැරෙන්නෙත් නැහැ. ඔහේ අදදා ඉන්නකොට අනේ මේ සතා ඉක්මනින් මැරෙනවා නම් කොච්චර පහසුවක්ද කියලා දැන් මේ රටවල් එහෙම තියෙන්නේ. ඊළාට ඉන්ජෙක්ෂන් එක බෙහෙතක් විද්දා උයිවර කරන්නේ. දැන් අපිට පේන්නේ කරුණාව තමයි මෙතන. නමුත් ඒ මොකද්ද? කරුණාවේ වේශයෙන් මතුවෙන ද්වේෂය. එයි කිසිම සතෙක් කොච්චර දුක් විඳත් මැරෙන්න සූදානම් නැහැ. හැම සතෙක්ම කැමති වෙන්නේ ඒ පීඩාව අඩු කරගන්නට පමණයි. දැන් අපි මොකක් හරි අසනීපයක් ඇතිව හොඳටම දුක් විඳිනකොට ඒ දුක මදිවට මරන්න ලෑස්ති වුණොත් ඒක අපට සුවයක් වෙන්නේ. අපි හැම කෙනෙක්ම නිරේ ඉන්න නිරිසතාව මැරෙන්නට නෙවෙයි කැමති, ඒ දුකෙන් නිදහස් වෙන්නට, පීඩාවෙන් නිදහස් වෙන්න. නමුත් දැන් ඒ සතාට මැරෙන්න ඕන නෑ, අපට ඕන වුන් මරන්න. ඇයි? ඌ දුක් විඳින එක අපට අමාරුයි, බලා ඉන්න බෑ. ඒක අපේ මනසේ ප්‍රශ්නයක්. ඒ අරමුණට මම කැමති නෑ. ඒ අරමුණට මම කැමති නෑ කියන එක ඒක කරුණාව නෙවෙයි. එතන තියෙන සියුම් ද්වේෂය. ඒ ද්වේෂය කරුණාවේ මොහොතේ මතුවෙනවා. ඊළඟට ඒ ද්වේෂයම අනුකම්පාවේ මොහොනුවරේ මතුවෙනවා. සමහර අවස්ථාවල අපි හිතමු ගැරන්ඩියේ ගෙම්බෙක් අල්ලගෙන ඉන්නවා දකින්නකොට ගෙම්බා මුදවන්නට කියලා තමයි ලෑස්ති වෙන්නේ. ඊට ටිකක් වෙලාවක් යනකොට ගැරන්ඩිය මු අතාරින්න නැති වෙනකොට ඊට පස්සේ තලනවා ගැරන්ඩියට. ඊට පස්සේ ඌත් එක්ක තමයි කෝපය මතුවේ. එතකොට අපිට හිතෙන්නේ මේ ගෙම්බා කෙරෙහි කරුණාව තමයි මේ මතුවෙන්නේ කියලා. අන්තිමට ගෙම්බා පිළිබඳව අරමුණ පැත්තක දැන් ගැරන්ඩියත් එක්ක ප්‍රශ්නයක් ඇති කරගෙන තියෙන ටිකක් කරනවා. අපිට නොදැනුවත්ව එහෙම වෙනවා. ඊළඟට අපි හිතමුකෝ මව් කෙනෙක් අසරණ විදිහට දාලා ගිහින් තියෙනවා. ඒ දරුවන්ට සලකන්නත් පුළුවන්, ඔක්කොම කරන්න පුළුවන්. නමුත් සලකන්නේ නැහැ. එහෙම අම්මා කෙනෙක් දකින්නට අර අම්මා අඳුනා නගනවා අනේ මෙහෙමයි පුතේ මට මෙහෙම වුණයි කියලා. එතකොට අපේ හිතට මොකද්ද නැගෙන්නේ? යෝ මෙච්චර මෙහෙම පුළුවන්කම තියෙද්දි මේ මිනිස්සු සලකන්නේ නැහැ. මේමත් මිනිස්සුන්ට හරියනවනේ කියලා අපට හැඟෙනවා. එතකොට අර අම්මා කෙරෙහි අනුකම්පාව වගේ තමයි හැඟෙන්නේ. නමුත් මේ ඇතුලේ වැඩෙන්නේ මොකද්ද? අර නොසලකන දරුවන් පිළිබඳ ද්වේෂය. මේ විදිහට ඉතාම සූක්ෂම විදිහට
පාප ගර්හිතාවයෙන් අසත්පුරුෂ පරිවර්ජනතාවයෙන් ඒ කියන්නේ පෞකාරය දුරු කරන්න අසත්පුරුෂ දුස්සීලය දුරු කරන්න බොයි මිනිස්සු නම් අසත්පුරුෂයෙක් මං කැමති නෑ ඇසුරු කරන්න කියලා කල්ලාතුම ඈත් වෙනවා. ඒ මොකද්ද? අපිට පේන්නේ අසත්පුරුෂයන් දුරු කිරීම. අසේවනාච බාලාන බාලයන් ඇසුරු කරන්න එපා. ඒ බුදුහාමුදුරෝ දේශනා කළ බුදු වදන මේ ධර්මයේ ප්‍රගුණ කරනවා වගේ තමයි පේන්නේ. නමුත් ඇතුලේ තියෙන්නේ මොකද්ද? ඒ මනසට අකමැති බව. ඒ නිසා අපි මතක තියාගන්න ඕනේ අසේවනාච බාලානම් කියන්නේ පුද්ගලව ප්‍රතික්ෂේප කිරීමක් නෙමෙයි. ඒ බාල ධර්ම දුරුගුණ ප්‍රතික්ෂේප කිරීමයි. ඒ දුරුගුණයයි ඒ බාල බවයි ඒ නැහැදිච්චකමයි ප්‍රතික්ෂේප කරන්නේ පුද්ගලයා නෙමෙයි. එහෙම පුද්ගලව ප්‍රතික්ෂේප කරන්නේ කිව්වොත් අපි කොහොමද සමාජයේ ජීවත් වෙන්නේ? එහෙම වුණොත් මා ගස්ඨණයක් අර්බුදයක් නැතිනේ. ඒතර බුදුහාමුදුරුවෝ මේ ගැටුමක් ඇති කරන්නද කියා දීලා තියෙන්නේ. නෑ එහෙම එකක් නෙමෙයි. මේව ඇතුලේ පුංචි දේවල් තියෙන්නේ. ඒව දකින්නට පරිස්සමෙන් අපේ මනස විග්‍රහ කරන්න ඕනේ. ඉතින් ඒ නිසා බුදුරජාණන් වහන්සේගෙන් එදා සීවක පිරිවැජියා විමසන්නේ ස්වාමීනි මේ ධර්ම සාන්දෘෂ්ටිකයි කියලා කියනවා. කොපමණකින්ද ධර්මයේ සාන්දෘෂ්ටික වෙන්නේ? අකාලික වෙන්නේ, එහිපස්සික වෙන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සීවක ධර්මයේ සාන්දෘෂ්ටික වෙන්නේ, අකාලික වෙන්නේ තමන්ගේ సంతානයේ පහළ වෙන ගුණය හෝ දුර්ගුණය පැහැදිලිව ඒ ස්වરૂපයෙන් දකින්නට ඔබට සිහිය ප්‍රඥාව තියෙනවා නම් ඒ පමණකින් ඔබ ධර්මය දැක්ක වෙනවා. ඔබ ඒ ධර්මය වටහා ගත්ත වෙනවා. දැන් මේ කාරණේම තමයි සරියුත් හාමුදුරුවෝ සම්මා දිට්ඨි සූත්‍රය පැහැදිලි කරන්නේ. මූලික නිර්ණායකය හැටියට කෙනෙකුට සම්මා දිට්ඨිය තියද නැද්ද කියලා කොහොමද විනිශ්චය කරගන්නේ කියලා සරියුත් හාමුදුරුවෝ පැහැදිලි කරනවා. මේ අකුසලයයි මේ අකුසල මූලයයි මේ කුසලයයි මේ කුසල මූලයයි කියලා වෙන්කොට හඳුනා ගන්න පුළුවන්. මොනවද අකුසලයේ කියලා කියන්නේ? ප්‍රාණඝාත, අදත්තාදාන, කාමමිත්‍යාචාර. මොනවද අකුසල මූලය වෙන්නේ? ලෝභ, ද්වේෂ, මෝහ. මොනවද කුසලය? දානය, සීලය, භාවනාව, එහෙම නැත්නම් ප්‍රාණඝාතයෙන් වැළකීම, අදත්තාදානයෙන් වැළකීම. මොනවද කුසල මූල වෙන්නේ? අලෝභ, අද්වේෂ, අමෝහ. එතකොට දැන් අපිට සම්මා දිට්ඨිය තියෙනවද? නෑ. සම්මා දිට්ඨිය ගැන දැනුම තියෙනවා. සම්මා දිට්ඨිය තියෙනවද නැද්ද කියලා කියන්න පුළුවන් වෙන්නේ මනෝභාවයක් මතුවෙනකොට මේ මතුවෙන මනෝභාවය කුසලයක්ද අකුසලයක්ද ඒකට පාදක වෙච්ච කුසල මූලය හෝ අකුසල මූලය මොකක්ද කියලා මනස දකින්නට පුළුවන් නම් අන්නේ තැනට සම්මා දිට්ඨිය. ඒ නිසා ප්‍රඥාව අවදි වෙන්නේ සම්මා දිට්ඨිය අවදි වෙන්නේ අපිට ධහම පිළිබඳව දකින්න පුළුවන් වෙන්නේ එක් එක්කෙනාගේ තර්කවාද වලින් නෙවෙයි පින්නතුනේ පොත්පත්වල තියෙන ධර්ම කාරණා වලින් නෙමෙයි ඒ සියල්ල අපට අවශ්‍යයි දැනුම ඇති කරගන්න. ධර්ම දේශනා ශ්‍රවණය කරන්නට අවශ්‍යයි ධර්ම පොතපත කියවන්නට අවශ්‍යයි දැනුම සඳහා. හැබැයි දැනගත්තු ඉගෙනගත්තු ධර්ම කාරණා මේ ප්‍රායෝගික ලෝකේ ක්‍රියාත්මක වෙනකොට බාහිර ලෝකේ ක්‍රියාත්මක වෙනකොට මේ අසවල් ධර්මතාවයයි ක්‍රියාත්මක වෙන්නේ කියලා විග්‍රහ කරගන්න අපි දක්ෂ වෙන්න ඕනේ. අපේ මනෝභාවයන් වශයෙන් අපේ සිත තුළ ජනිත වෙනකොට මේ අසවල් ධර්මතාවයයි කියලා පැහැදිලිව වෙන්කොට ගන්නට අපි දක්ෂ වෙන්න ඕනේ. ඒ පමණකට සිහිය සහයෝනිසෝ මනසිකාරය අපි සතුව තියනවා නම් ඒ තැනත්තා දහම දකින්නට සුදුසෙක් වෙනවයි කියන බව බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඒ නිසා මේ කාරණා සිහියේ පවත්වාගෙන අපි ඊයේ පැහැදිලි කළේ අපේ ධර්මයේ කොච්චර ප්‍රගුණ කළා වුණත් හොඳ ප්‍රතිඵල ලැබෙන්නේ නැහැනේ කියලා යම් කෙනෙකුට හිතෙනවා නම් එහෙම හිතෙන්නට බලපවත්වන කාරණා අද දවසේ අපි පැහැදිලි කළේ සැබවින්ම සාන්දෘෂ්ටික මේ ධර්මයේ ප්‍රතිඵල දකින්න නම් අපි කෙසේ අපේ මනස පුහුණු කළ යුතුද කියන කාරණා මේ කාරණා ටික මූලික වශයෙන් පැහැදිලි කළේ ධර්මයේ අසද්දි විපස්සද්දි මේ මූලික දැක්ම අපට අත්‍යවශ්‍ය වෙන නිසා මම හෙට දවසේ හවස 2 සිට 6 පමණ වෙනකම් සමනන්ද හඳුරොත් කතා කළේ මොකද ඉරිදා දවසේම වැඩසටහන තියෙන නිසා ඊවල වලට ගිහිල්ලා සූදානම් වෙන්න ඕන නිසා හවස 2 ඉඳන් 6 වෙනකම් පැය 4ක් තියෙනවා. ඉරිදා දවසේ උදේ ඉඳලා හවස 6 විතර වෙනකම් හවස 3 වෙනකම් තියෙනවා. 4 වෙනකම් හොඳයි. 4 වෙනකම් කාලය තියෙනවා. ඒකට ඒ කාලවකවානුව තුල අපි සබ්බාසෝ සූත්‍රය සුරු කරගෙන
නිර්වාණගාමිනී ප්‍රතිපදාව කෙසේ පුහුණු කළ යුතුද කියලා සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙනවා. ඉතින් මොනවා හරි දහම් ගැටලු Tamanට විමස ගන්නට තියෙනවා නම් සටහන් කරගෙන ඉන්න. ඒකත් අනිද්දාත් අපේ කාලය හුඟක් තියෙන නිසා ධර්ම සාකච්ඡාව සඳහා ටිකක් කාලයක් දෙන්න කරගන්න තියෙනවා. එමනම් මෙතෙක් වේලා ධර්ම ශ්‍රවණය කිරීමෙන් සිදු කරගත් සියලු කුසල් ලෝකයේ සම්බුද්ධ ශාසනය ආරක්ෂා කරන පින්තුන් ආරක්ෂා කරන ඉන්ද්‍රාදී සියලු පින් කැමති දෙවි දේවතාවෝ දේව මාතාවෝ සතුටින් අනුමෝදන් වෙත්වා. මේ විහාරස්ථානයේ ගෞරවනීය ස්වාමීන් වහන්සේලා මේ දායක කාරකාදී පින්තුන් හැමදෙනාම ආරක්ෂා කරන ඉෂ්ඨකාමී හිතකාමී දෙවි දේවතාවෝ මේ කුසල් දහම් සතුටින් අනුමෝදන් වෙත්වා. දෙවියන්ගේ දිවයිසුරු සම්පත් වර්ධනය කරගනිත්වා. අද ධර්ම දේශනාවේ දායකත්වයෙන් දරන රත්න ලැනරෝල් මහත්මයා එම මහත්මිය ඇතුළු ඒ පවුලේ පින්වත් හැමදෙනාටම මේ සියලු දෙනාටම දෙවියන්ගේ ආශිර්වාදය රැකවරණය නොමදව සැලසේවා. දෙවියෝ ප්‍රාර්ථනීය බෝධියකින් නිවන් දකිත්වා. ඒ වගේම මිය පරලෝ යන්නට යෙදුණු ඥාතීන් හිතවතුන් පින් කැමති වෙත්නම් ඒ සියලු ඥාති වර්ගයා මේ කුසල් දහම් සතුටින් අනුමෝදන් වෙත්වා. ඒ හැම දිනාගෙම භව ගමන සුවපත් කරගනිත්වා. ලනරෝල් මහත්මයාගේ නෝනා මහත්මියගේ දෙපාර්ශ්වයේ පරලෝකීය ඥාතීන් වෙත්නම් මේ හැම දිනාගෙම පරම්පරාවල මේ ඥාතීන් මේ කුසල් දහම් සතුටින් අනුමෝදන්ව ප්‍රාර්ථනීය බෝධියකින් නිවන් දකිත්වා කියලා ප්‍රාර්ථනා. අප හැම දිනාටම ප්‍රාර්ථනා කුසලයේ මෙලොව යහපත අභිවෘද්ධිය පිණිස පවතිවා. සසර වාසය කරන තාක් නරකාදී සතර අපායකට මිත්‍යා දෘෂ්ටි කුලයකට පත් නොවීම පිණිස කල්යාණ මිත්‍ර සම්පත්තිය සද්ධර්ම ශ්‍රවණය ලැබීම පිණිස හේතු වේවා. බුදුපසේ බුදුමහරහතන් වහන්සේ නිවේසන සීපමින වදාළ උතුම් නිවනින් සැනසීම පිණිසම හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. සිද්ධ කරගත් සියලු කුසල් බලයෙන්ද බුදු ධම්ම සංඝයාන රත්නත්‍රය අනන්ත ගුණානුභාවයෙන්ද පින් අනුමෝදන් වන දෙවියන්ගේ ආශිර්වාදයෙන් මේ පින්වත් හැම දිනාටම මේ ලෝක වශයෙන් පවතිනා වූ අපලෝපද්‍ර වෙත්නම් මේ සියල්ලක් දුර වේවා. ආයුරාෝග්‍ය භාග්‍ය ආදී සම්පත් වර්ධනය වේවා. දරුවන්ගේ අධ්‍යාපන කටයුතු අනාගත ජීවිත ਸਰව ප්‍රකාරයෙන් සාර්ථක වේවා. හැමදෙනාම කරන කියන යහපත් රැකී ආරක්ෂා ව්‍යාපාර ආදී දියුණුවටපත් වේවා. පවුල්වල සමගිය අභිවෘද්ධිය සලස්වාගෙන සියලු යහපත් සිතුම් පැතුම් සඵල කරගෙන මේ බඳු කුසල් දහම් සිදු කරමින් තමන්ටත් ලෝකයටත් සම්බුද්ධ ශාසනයටත් වැඩදායක වාසනාවන්ත ජීවිත ගත කරන්න හැමදෙනාටම ශක්තිය ලැබේවා කියලා